සුබ සන්ධ්‍යාවක් කියන්නත් බෑ සුබ රාත්‍රියක් කියන්නත් බෑ අපි අතරමැද කාලේ කියන නිසා එහෙමනම් අපි GAQ බාහිර උපාධි හදාරන ඔබ වෙනුවෙන් පවත්වන විශේෂ පන්තියක අලුත්ම ආරම්භක කණ්ඩායමක් තමයි මෙලෙස ආරම්භ කරන්නේ. දැන් අපි ඔබ දන්නවා මේ විදිහ අපේ පන්ති කිහිපයක්ම යනවා. විශේෂයෙන්ම අද සවස් 6:30 මම හිතන්නේ වැඩිම ළමයි පිරිසක් සම්බන්ධ වෙන පන්තියක් අද 6:30 ළමයි 400කට එහා පැත්ත ඉන්න පන්තියක් අද 6:30 පැවැත්වුවා. බෞද්ධරයක් රෙකෝඩින් බලන අය ඒ අතරේ ඉන්නවා. ඉතින් අපි මම හිතන්නේ පළමු අවස්ථාව තමයි රාත්‍රී පන්තියක් රාත්‍රී කියන්නේ අධික රාත්‍රී පන්තියක් යොදා ගන්න GAQ ක්ලාස් සඳහා සාමාන්‍ය රාත්‍රී පන්ති තියෙනවා 11 මාර්ට පටන් ගන්න ඒ level innovations රාත්‍රී 12ක් තියෙන අවස්ථා තියෙනවා. නමුත් GAQ ක්ලාස් එකක බාහිර උපාධි පන්තියක රාත්‍රී 10 පටන් ගන්න මේ පළවෙනි අවස්ථාව ඒකට හේතුව මම හිතන්නේ ගොඩාක් ඉන්නේ වෘත්තිකයන් රස්සා කරන අය අපේ වැඩිහිටි සමාජිකාවන් ඉන්නේ. ඔවුන්ගේ රාජකාරී කටයුතු එක්ක කාර්යබහුලයි. ඔවුන් නිවසට එනකොට රාත්‍රී 7-8 වගේ කාලයක් යනවා. ඒ නිසා මම හිතනවා වඩාත්ම කන්වීනියන්ස් ටයිම් එකක්. පහසුම වෙලාවක් විය යුතුයි මේ රාත්‍රී 10. ගොඩාක් අයගේ අදහස් ගැන සැලකිලිමත් වෙලා ඒ අදහසටත් ගත් කරලා අපි රාත්‍රී 10 අලුත්ම පන්තියක් නම් අද මෙලෙස ආරම්භ කරනවා. ඒතර අද දවසේ ඔරියන්ටේෂන් එක විදියට විතරක්ම නෙමෙයි මම පාඩම් ඉගෙනීමත් අද දවස් තුල ආරම්භ කරනවා. පළමු ඉගෙනීම පළමු දේ පැහැදිලි කිරීමත් අද දවස් තුලම සිදු කරනවා. ඔබට විවිධ ප්‍රශ්න ඇති. ඒ ප්‍රශ්න යොමු කරන්නත් මම අවස්ථාවක් දෙන්නම්. ඊට පෙර මම කෙටි පැහැදිලි කිරීමක් කරන්නම් අපේ වැඩසටහන අපේ පන්තිය සහ අපේ ඉදිරි ක්‍රමවේදය පිළිබඳව. එතකොට ඔබට පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන් වේවි. ඉන් පසුව ඔබට මේ තියෙන ප්‍රශ්න රාශියකට විසඳුම ලැබෙයි. ඊට පස්සේ මම අවස්ථාව දෙන්නම් ඔබට තියෙන ප්‍රශ්න ඉක්ම කරන්න. මම ඒකට ඔබට පිළිතුරු ලබා දීමක්ද කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙමනම් මම විශ්වාස කරනවා මේ මොහොතේ මේ 100කට වඩා වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වෙන්න ඔබ සියලු දෙනාම බාහිර උපාධි ලියාපදිංචි අග්‍රකරුවන් කියලා. ලංකාවේ කිනම් හෝ විශ්වවිද්‍යාලයක ජයවර්ධනපුර විශේෂයෙන්ම ඒ වගේම කැලණිය රුහුණ හෝ කිනම් හෝ විශ්වවිද්‍යාලයක රට වෙන්න පුළුවන් පේරාදෙණිය වෙන්න පුළුවන් මේ කිනම් හෝ විශ්වවිද්‍යාලයක බාහිර අග්‍රකරුවෙක් කියලා මම විශ්වාස කරනවා මේ මොහොත තුල සම්බන්ධ වෙන්න ඔබ. හැබැයි මට 7-8 දෙනෙක් විතර කෝල් කරා බාහිර නොවන අභ්‍යන්තර අග්‍රකරුවන් ඉන්ටර්නල් එක්ස්ටර්නල් කිහිප දෙනෙක් නම් ඒ අයටත් මම සම්බන්ධ වෙන්න කියලා අද දවස් මතක් කළා. ඒ අය ගැටලුවක් කරගන්න එපා. ඒ අය මම පෞද්ගලිකව දැනුවත් කරා ඒ කතා කරපු අයව. අද දවස් අපි මේ දේශනේ පවත්වන්නේ බාහිර උපාධි හදාරන ඔබ වෙන්නේ. සමහරක් විට මෙතන ඇති පාලි බෞද්ධකේ හදාරන අය ඉන්න වෙන්න පුළුවන්. සමහරක් විට ඕපන් යුනිවර්සිටි අය ඉන්නත් පුළුවන්. BCom වෙන්න පුළුවන්, BA degree වෙන්න පුළුවන්. කෙසේ හෝ ඔබ බාහිර උපාධියක් හදාරන්න නම් ඔබ දන්නවා අනිවාර්ය විෂයක් කම්පල්සරි සබ්ජෙක්ට් එකක් විදියට GAQ බාහිර උපාධියේ කම්පල්සරි සබ්ජෙක්ට් එකක් විදියට ඉංග්‍රීසි විෂයක් ඉංග්‍රීසි යුනිට් එකක් ඔබට හම්බ වෙනවා. මේ යුනිට් එක යුනිවර්සිටි අනුව කෝඩ් එක වෙනස් වෙනවා. දැන් 2005 විදියට ජපුරේදී එනවා. ඒ වගේ යුනිවර්සිටි අනුව මේ කෝඩ් එක වෙනස් වෙනවා. මොන යුනිවර්සිටි එක වුණත් මොන විශ්වවිද්‍යාලයක් වුණත් ඔබ අනිවාර්යයෙන්ම කම්පල්සරි ඉංග්‍රීසි අනිවාර්ය ඉංග්‍රීසි උපාධියට ඔබ සම්බන්ධ වෙන්නම ඕන. ඔබට සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මේ විෂය පාස් වුණොත් විතරයි අවමේ ඔබ C+ එක කර සාමාර්ථයකට ගියොත් පමණයි ඔබට උපාධියක් ගන්න හැකියාව ලැබෙන්නේ. ඒ වගේම දැන් අද දවස තුල අපේ අධික වර්ෂාවක් තියෙන දවසක්. මම හිතන්නේ 10කට විතර කෝල්ස් 10ක් මැසේජ් 10ක් විතර ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. මටත් මම දැක්ක මැසේජ් කිහිපයක් ඇවිල්ලා තියෙනවා. කරන්ට් එක නැහැ, සිග්නල් නැහැ, අකුණු ගහනවා, වැස්ස ඔය වගේ ප්‍රශ්න. මම හිතන්නේ ඔබටත් ඒ ගැටලුව ඇති. මටත් මේ දේශනේ මෙහෙවන මටත් ඒ ප්‍රශ්නයම ඒ ගැටලුවම තියෙනවා. ඒකෝර අපි මේ කාලෝගනික ප්‍රශ්නයක් එක්ක තමයි අද මේ දේශනේ පවත්වන්නේ. සමහරක් විට ඔබට මගේ වොයිස් එක පැහැදිලි මදි වුණොත් එහෙම නැත්නම් මගේ වීඩියෝ එක පැහැදිලි නැති වුණොත් පොඩක් මට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. අද දවස් තුලකට මැසේජ් කරන්න විතරක් පහසුකම් මම දීලා තියෙනවා. ඉදිරියේදී මයික් ඔන් කරන්න මයික් එක ඔස්සේ මාත් එක්ක කතා කරන්නත් මම ඔබට
පහසුකම අනිවාර්යයෙන්ම හදලා දෙන්න. හොඳයි එහෙනම් අපි මෙලෙස ආරම්භ කරන්න අපේ බාහිර උපාධි GAQ පන්තිය මේකට අදාළ සියලුම දැනුවත් කිරීම මම මේ මොහොතේ සිද්ධ කරලා අද දවසේ පළමු ඉගැන්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට වැඩිදුර විස්තර සඳහා අපි Zoom එකට ලබා දෙනවා මේ තුල ලබා දෙමින් තියෙනවා විශේෂ group එකක link එකක්. මේ group එකට සම්බන්ධ වෙන්න ඔබට touch කරපු ගමන් මේ WhatsApp group එකට ඇතුල් වෙන්න පුළුවන්. ඒ කණ්ඩායම සමග ඒක රාශිය වන්න අපි Zoom එකට මේ link එක මේ මොහොතේ ලබා දීලා තියෙනවා. හොඳයි තාමත් කෙටි පැහැදිලි කිරීමක් කළොත් මම දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරනවා ජයපුර යුනිවර්සිටි එකේ මේ GAQ පන්තිත් මම හිතන්නේ 2015 විතර ඉඳලා GAQ පන්ති පවත්වනවා. දැන් අපි මේ ඔන්ලයින් ක්‍රමයක් එක්ක පහසුකමක් උදා වෙලා තියෙනවා විවිධ පළාත්වල විවිධ ප්‍රදේශවල ඉන්න අයට මේ GAQ පන්තියට සම්බන්ධ වෙන්න. ඔබ දන්නවා මේක අනිවාර්යයෙන්ම පාස් වෙන්න ඕන. ඔබ මේක ෆේල් වුණොත් මේක අසමත් වුණොත් ඔබට ඩිග්‍රී එක ගන්න බෑ. අනිත් දේ තමයි ඔබ ෆේල් වෙච්ච කෙනෙක් නම් ඔබ නැවත වාර කිහිපයක් හරි උත්සාහ කරලා මේක පාස් වෙන්නත් ඕන. ඔබට ෆේල් වුණොත් නම් හැබැයි C ප්ලස් එකකට වඩා ඉහළ සාමාර්ථයකට යන්න බෑ. A එකකට A ප්ලස් එකකට B එකකට B මයිනස් එකට යන්න බෑ. ඔබ අසමත් වුණොත්. හැබැයි යම් හේතුවක් මත ඔබ මෙඩිකල් එකක් ඉදිරිපත් කළ විභාගේ නොලිය හිටියොත් ඔබට උපරිම සාමාර්ථයකට යන්න හැකියාව තියෙනවා. මේ මෙඩිකල් එකක් දීලා බේරුණොත් පමණයි. නමුත් ඔබ විභාගේ ලියලා ෆේල් වුණොත් නම් C+ එකකට උඩින් ඔබට සාමාර්ථය ලබා ගන්න බැහැ. ඒ කොහොම වෙතත් මොන විදියෙන් හරි මේක පාස් වෙන්න ඕන. මම දන්න පෞද්ගලිකව දන්න මගේ හිතවත් අය ඉන්නවා අවුරුදු 7ක් උපාධිය ගන්න බැරුව ඉඳලා දැන් උපාධිය ගත්තා අපේ පන්තිවලට සම්බන්ධ වෙලා මම උදව් කරලා උපාධිය ගත්තා ඉන්නවා ඒ අතර අවුරුදු 7ක් අවුරුදු 8ක් ගත වෙනා ඉන්න උපාධිය ගන්න බැරුව මේක පාස් කරලා දෙන්න හැකියාවක් නොමැති. දැන් මේ 2020 වගේ ලියාපදිංචි වෙච්ච ආයතනන් විශේෂයෙන්ම ජාපුරේ අවුරුදු 3ටම ඉංග්‍රීසි විෂය ඔබට හඳුන්වා දීලා තියෙනවා මේ වෙද්දී. නමුත් 2019 සහ ඊට පෙර ආයත පළමු වසර තුල පමණක් අනිවාර්ය විෂයක් විදිහට තමයි මේ GAQ ඉංග්‍රීසි එක ඔබට හඳුන්වා දීලා තියෙන්නේ. ඒතර පළමු වසර තුල ඔබ එක්සෑම්ස් ලියලා මේක පාස් වෙන්න ඕන. පාස් වුනේ නැත්නම් දෙවෙනි වසර ලියන්න ඕන. දෙක නැත්නම් තුන ලියන්න ඕන. මොන විදියෙන් හරි කවදා හරි මේ පාස් වෙලා තමයි ඔබට උපාධිය ගන්න අවස්ථාව ලැබෙන්නේ. මේක ඇත්තටම අමාරු දෙයක් නෙමෙයි. මේක අමාරු දෙයක් නෙමෙයි. නමුත් මේ ලැන්ග්වේජ් එක ගොඩාක් අය අතරින් ගිලිහිලා තියෙන ලැන්ග්වේජ් එකක්. නිසා දැන් අපි පාසල් අධ්‍යාපනයේ ඔබට ආවට පස්සේ ගොඩාක් අයට මේක පිළිහිච්ච භාෂාවක් නිසා ඉතින් ගොඩාක් අයට මේක අමාරු වෙලා තියෙනවා. සහ උගන්වන ක්‍රමවේද ඔබට මේක ඉගෙන ගන්න තරම් පහසුකමක් පන්තියක් නොමැතිකම ඒ වගේ හේතු මතත් මේ ලැන්ග්වේජ් එක GAQ එක ගොඩක් අය අමාරුයි කියන මතය තමයි. දැන් අපේ ක්‍රමවේදය තමයි මේ පන්ති අපි බාහිරින් පවත්වන්නේ. දැන් මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වුණාට මේක විශ්වවිද්‍යාල මට්ටමේ පවත්වන එකක් නෙමෙයි. මේක මම පෞද්ගලික මට්ටමින් අපේ ආයතනයත් එක්ක ඒකාබද්ධ වෙලා පවත්වන පන්තියක්. මම පැහැදිලිවම කියනවා මේ වන විට බාහිර උපාධි ආයතන ලංකාවේ ඕන තරම් ඇති. නම ගිය ආයතන ඕන තරම් ඇති. ඒ මොන ආයතන තිබ්බත් බාහිර උපාධි ඉංග්‍රීසි එක නම් මේ කම්පල්සරි ඉංග්‍රීසි එකට නම් වැඩිම ළමයි ප්‍රමාණයක් ළමයි කියන්න බෑ අපිට මෙතන වැඩි හිටිය මටත් වඩා වයස් වැඩි කියලා මහත්මීන් වැඩිම ප්‍රමාණයක් GAQ ඉංග්‍රීසි එකට අද මගේ දේශන වලට මගේ පන්තිවලට සම්බන්ධ වෙනවා. අද සවස් 6:30ට ළමයි 400ක එහා පැත්ත ප්‍රමාණයක් වැඩිම ඉන්නේ ජපුර සහ කැලණිය ළමයි 400ක එහා පැත්ත ටීම් එකක් අද සවස් 6:30ට පවත්වනවා. මේ වෙද්දි අද වෙද්දි මේ මොහොත වෙද්දි දහසකට අධික ප්‍රමාණයක් අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඔබ දන්නවා දැන් මෙතන සමහරක් වෙලාවට ඇති 2014 15 අයත් අද මේ මීටින් එකේ ඇති. ඔබ මම වෙනම දැනුවත් කිරීම කරන්නම්. විශාල ප්‍රමාණයක් අද වෙද්දී GAQ පන්ති වලට සම්බන්ධ වෙනවා නම් ඒ සම්බන්ධ වෙන අපේ පන්ති වලට මම හිතනවා ඔබටත් ওই පණිවිඩය ගේන්නේ නැත්නම් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න තවත් යුනිවර්සිටි වල ඉගෙන ගන්න සමාජිකයෙක් තමයි ඔබ වෙතටත් මේ පණිවිඩය ගේන්න ඇත්තේ. දැන් අපේ බලාපොරොත්තුව
ඔබට විශ්වවිද්‍යාලය තුල තියෙන සිලබස් එක උගන්වන්න මේ ක්ලාස් එක තුල. ඒතර මෙතෙන්දී බාහිර දැනුමක් දෙන්නේ නැහැ. සම්පූර්ණ සිලබස් එක විතරයි උගන්වන්නේ. දැන් ඔබට මේක යුනිවර්සිටි එකේ ගොඩක් දුරට කෙරෙන්නේ නැහැ. යුනිවර්සිටි එකේ උඩින් කරනවා දැන්. අත්‍තරම ඔබ දන්නවා ඉතින් දැන් මේ දවස්වල LMS එකට වීඩියෝ ටිකක් දාලා තියෙනවා. පොඩි ලෙසන්ස් ටිකක් දාලා තියෙනවා. එහෙමනේ දැන් වැඩසටහන යන්නේ දැන් මේ තියෙන රටේ තත්ත්වෙත් එක්ක. නමුත් අපි ඔබට සෑම සතියකම සෙනසුරාදා රාත්‍රී 10 ඒ කියන්නේ ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් වෙලාවක් නේ. සෑම කෙනෙක්ටම සම්බන්ධ වෙන්න පුළුවන් වෙලාවක් යොදලා තියෙනවා. සෙනසුරාදා රාත්‍රී 10 වෙනිදා. එතකොට අපේ පන්තිය තුල අපි GAQ සිලබස් එක කතා කරනවා. දැන් මේ කතා කරන සිලබස් එක මම ඔබගේ ඔය ගෲප් එකට ඇඩ් වෙන්න මම සිලබස් එක ගෲප් එකට දාන්නම්. ඒතර ඔබ ඕන කෙනෙක්ට ඒ සිලබස් එක ලබා ගන්න පුළුවන් ගෲප් එකට මම PDF එකක් විදිහට එවන්නම්. එතකොට මෙතෙන්දී විශ්වවිද්‍යාල ගණනාවක අය සම්බන්ධ වෙනවා. එතකොට මේ හැම විශ්වවිද්‍යාලයකම සිලබස් එකක් තියෙනවා. නමුත් මම අපේ පන්තිය තුල මූලික කරගන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උගන්වන බාහිර උපාධි සිලබස් එක. ඔබ කම්පෙයාර් කරලා බලන්න ඔබ කැලණිය හෝ රුහුණ හෝ ඒ විශ්වවිද්‍යාල අනුව කම්පෙයාර් කරලා බලන්න මම එවන සිලබස් එක සහ ඒ සිලබස් එක 100%ක් සමාන සිලබස් එකක් එවන්නේ වෙනසක් නැහැ. නමුත් විශ්වවිද්‍යාල මට්ටමින් පේපර් එක වෙනස් වෙනවා. දැන් කැලණියට එන පේපර් එක සහ ජපුරට එන පේපර් එක අතර යම් වෙනසක් තියෙනවා. පුංචි වෙනසක් තියෙනවා. රුහුණ සහ ජපුර අතර යම් වෙනසක් තියෙනවා. ඒතර ඒක ගැටලුවක් වෙන්නේ නැහැ පේපර්ස් කරද්දී ඒ විශ්වවිද්‍යාලය වෙන වෙනම අපි පේපර්ස් කරනවා. දැන් මේක ලැන්ග්වේජ් එකක් නේ. මේක භාෂාවක්. භාෂාවක් කියලා කියන්නේ අපිට ඉගෙන ගන්න තියෙන තියරි එක සමානයි. එකම තියරි එකක් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. එකම තියරි එකක්. ලැන්ග්වේජ් එකක්. නමුත් ඒ තියරි එක අනුව අපිට මුහුණ දෙන්න තියෙන පේපර් එක වෙනස්. ඒ විශ්වවිද්‍යාලයට ඒ විදිහේ පේපර්ස් අපිට හම්බ වෙනවා. දැන් උදාහරණයක් මම කිව්වොත් සාමාන්‍ය chart විස්තර කිරීම පේපර් එකේ කැලණිය එනවා ජපුරේ එන්නේ නැතිම තරම් chart විස්තර කිරීම. මේ වගේ වෙනස්කම් තියෙනවා. එතකොට මේ පේපර්ස් විශ්වවිද්‍යාල වලට වෙන වෙනම ගැලපෙන විදිහට මම ක්ලාසස් එක තුල පවත්වනවා. දැන් අපි මුලින්ම කරන්නේ ඉතාමත්ම සරලව මම පැහැදිලි කිරීම සිංහල මීඩියම් සහ ඉංග්‍රීසි මීඩියම් කියන ආකාර දෙකකින්ම කරනවා. ඒතර උඩට ගැටලුවක් වෙන්නෙම නැහැ. ඒ නිසා ඔබගේ මූලික දැනුම ප්‍රශ්නයක් වෙන්නේ ඔබ දුර්වලම වෙන්න පුළුවන්. ඔබට පේපර් එකක් කියව ගන්න බැරුව ඔබට පේපර් එකට උත්තරයක් ලියා ගන්න බැරුව සරල වචනයක ස්පෙලිං උ සමහරක් වෙනකොට බැරුව ඒක කිසිම ගැටලුවක් නැහැ. ඔබගේ දැනුම 0 වුණාට ප්‍රශ්නයක් නැහැ. එතන ඉඳන් තමයි අපි ගමන යන්නේ. ඒ ගැන අවබෝධය අද දවස් තුළම ගන්නකො අද මම පාඩමක් උගන්වනවා. එතන ඔබට යම් අවබෝධයක් ගන්න පුළුවන් වේවි අපි උගන්වන ක්‍රමවේදය ගැන. දැන් අපි ඔන්ලයින් කරාම ඔබ දකින්නේ නැහැ, ඔබ පේන්නේ නැහැ, ඔබගේ දැනුම දන්නේ නැහැ. ඒ ගැන ගැටලුවක් ඇති කරගන්න එපා. ඔබ හැම දිනාටම ගැළපෙන විදියට බොහොම සරල විදියට මම ඔබගේ සිලබස් එක ආවරණය කරනවා. සිලබස් එක ආවරණය කරන්නේ සාමාන්‍ය පළමු මාසය තුල සම්පූර්ණයෙන්ම ව්‍යාකරණ කොටස් ටික අපි කතා කරගෙන යනවා. ව්‍යාකරණ කොටස් ටික. ඊපසු දෙවන මාසයේ ආරම්භයත් එක්ක ලියන ප්‍රශ්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් ඔබගේ විශ්වවිද්‍යාල පේපර් එකේ අනිවාර්යයෙන්ම ඔබට ලියුම් ලියන්න වෙනවා. අනිවාර්යයෙන්ම ඔබට ඩයලොග්ස් ලියන්න වෙනවා. අනිවාර්යයෙන්ම පැරග්‍රාෆ් ලියන්න වෙනවා. අනිවාර්යයෙන්ම ස්ටෝරි එකක් එනවා. අනිවාර්යයෙන්ම රචනාවක් එනවා. දැන් ගොඩාක් අයකට තියෙන ගැටලුව ලියන්න බැහැ. ඒ නිසා දෙවන මාසය එකම ඒ කියන්නේ පස්වෙනි සතියේ වෙද්දී ලියන ප්‍රශ්න අපි ආරම්භ කරනවා. අර ඉගෙනගත්ත ග්‍රැමර් කොටස් ටිකක් මූලික කරගෙන. ඊට පස්සේ අපි පියවරෙන් පියවර සංකීර්ණ ප්‍රශ්න වලට එන ගමන් පන්තිය තුල ඇක්ටිවිටීස් සිලබස් එක සහ ලියන සම්බන්ධ ක්‍රියාකාරකම් අපි මේ පන්තිය තුල කරනවා. ඒ වගේම ඔන්ලයින් එක තුල මේක කළා ඔබ කරන ප්‍රශ්න WhatsApp මාර්ගයෙන් හෝ කිනම් හෝ ආකාරයකින් අපි පෞද්ගලික මට්ටමින් පරීක්ෂා කිරීමක් ඒ පෞද්ගලික මට්ටමින් ඔබට උපදෙස් ලබා දීමක් ක්ලාසස් එක තුල සිද්ධ වෙනවා. එතකොට මේ සියල්ල මේ සෙනසුරාදා රාත්‍රී 10 පන්ති තුල පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මේ ක්‍රමවේද වල තමයි වැඩසටහන යන්නේ. ඒතර සිලබස් එක උගන්වුවා. සිලබස් එකට අදාළව ක්‍රියාකාරකම් කරා. ඔබගේ ලිවීමේ දුර්වලතා හදලා ලිවීම සංරක්ෂණය කරා. ඉන්පසු අපි පාස් පේපර්ස් කතා කරනවා. සාමාන්‍යයෙන් පාස් පේපර් එකක් කියන්නේ යුනිවර්සිටි පාස් පේපර් එකක් ඇත්තටම හොයාගන්න නැහැ. විශ්වවිද්‍යාලයෙන් උපරිම වෙබ් එකකට අප්ලෝඩ් කරන්න එකම එක පේපර් එකයි. මේව හොයාගන්න නැහැ. එළිය සමාජයේ ගන්න නැහැ. මුදලටවත් ගන්න නැහැ. නමුත් මේ සියලුම පාස් පේපර්ස් අපි අපේ ක්ලාසස් එක තුළ සාකච්ඡා කිරීම කරනවා. ඒ පාස් පේපර්ස් ඔබට PDF ආකාරයෙන් ලබා දෙනවා print out ගන්න පුළුවන් විදියට. මේ විෂය තුළ සියලු වගකීම් මේ ක්ලාසස් එකේ මම ඔබට ගන්නවා.
ඔබව 100% මේ තුල සංවර්ධනය කරනවා. දැන් මෙතන අවුරුදු කිහිපයක අය ඇති 15 16 17 18 19 20 අවුරුදු කිහිපයක අය ඇති. දැන් මම හිතනවා 2018 ට ඔන්න එක්සෑම්ස් දාලා තිනවා ජපුරේ නම් ලබන දෙසැම්බර් පටන් ගන්න. ඒතර එහෙම අයත් මෙතන ඇති. ඒ හැමෝටම සොලියුෂන් එකක් දෙන්නම්. විභාගයට පෙර ඔබගේ සිලබස් එක ආවරණය වෙන ක්‍රමවේදයක් වෙන වෙනම අපි පවත්වන්නම්. ඒවා දැනුම් දීමක් අපි කරන්නම්. දැනට මම පොදුවේ ඔබ මේ දැනුවත් කිරීම කරන්න. මෙතෙන්දී ඔබට මේ තියෙන කඩයිම ජය ගන්න. මේ GQ උපාධිය, මේ බාහිර උපාධිය ඔබට ලබා ගන්න තියෙන මූලිකම අභියෝගය ජය ගන්න අවශ්‍ය පසුතලය අපි හදලා දීම අනිවාර්යයෙන්ම සිද්ධ කරනවා. එතකොට අපේ පන්තියේ ගාස්තු පිළිබඳ දැන් ගැටලුව ඇති. ගාස්තු පිළිබඳව කිව්වොත් මාසිකව රුපියල් 1000ක ගාස්තුවක් අපි අය කරනවා. අපේ සේවා ගාස්තුවක් විදිහට අපි මාසිකව 1000ක් අය කරනවා. ඒ 1000ට අපි සතියේට එක බැගින් දේශන 4ක් මාසිකව පවත්වනවා. මේ දේශන අතරතුර ඔබට අදාළ නිබන්ධන, ඔබට අදාළ සටහන් සියල්ල අපේ PDF මාධ්‍යයෙන් ඔබට ලබා දෙනවා. ඒ අනුව ඔබට print out එකක් ලබා ගන්න පුළුවන්. පහසුකම් තියෙන අයට, පහසුකම් නැති අයට print out එක login හෝ PDF එක save කරගන්න පුළුවන්. ඒ වගේම හැම දේශනයකම recording එකක් දෙනවා. දැන් මෙතන ඇති signal ගැටලු තියෙන අය පන්ති වලට එන්න අමාරුයි, connection අඩුපාඩු තියෙනවා, එක්ක current එක රැට යනවා, එක්ක වහිනවා. එහෙම ප්‍රශ්න ඇති දැන් ලංකාවේ හැම පළාතකම ඉන්නවනේ. එක්ක නුවර පැතිවල නම් මීදුම එනවා, signal නැති වෙනවා, ඔය වගේ ප්‍රශ්න ඇති. ඒ නිසා හැම පන්තියකම recording එකක් දෙනවා. මේ recording එක දින 20ක කාලයක්. උදාහරණයක් අද recording එක දින 20ක් ඉදිරියට ඔබට බලන්න පුළුවන්. කැමති වාර සංඛ්‍යාවක් මේ recording එක බලන්න පුළුවන්. ඒ පහසුකම අපි දෙනවා. සියලුම නිබන්ධන PDF ආකාරයෙන් අපි ඔබට ලබා දීම කරනවා. මාසිකව හැම සෙනසුරාදාම රාත්‍රී 10ක මේ පන්තිය අපි පවත්වනවා. එතකොට සමස්ත කාලය මේකට අපිට මාස 5ක 6ක විතර කාලයක් යයි සම්පූර්ණ සිලබස් එක සම්පූර්ණ පේපර්ස් ටික ආදී ආවරණය කරන්න. නමුත් ළඟ විභාග තියෙන අය මෙතන අනිවාර්යෙන්ම ඇති 10 රිපීට් අය 16 රිපීට් අය එහෙමයි මෙතන ඇති. ඒ අයට වෙන වෙනම ක්‍රමවේද තියෙනවා. වෙන වෙනම සෙමිනාර්ස් තියෙනවා. විභාගයට පෙර ඔබව අපි සූදානම් කිරීම අනිවාර්යයෙන්ම කරනවා. දැන් 2018 විභාග දාලා තියෙන්නේ. අපි 2018 වෙනුවෙන් වෙනමම සෙමිනාර් ටිකක් යනවා. ඒතර මෙතන 2018 ඉන්නවා නම් අපි ඒ සෙමිනාර් වලට දාලා ඒ අයට ව්‍යාකරණ කොටස් ටික ඒ වගේම පේපර්ස් ටික අමතර ක්‍රියාකාරකම් ටික අමතර සෙමිනාර්ස්දී අපි ආවරණය කිරීම කරනවා. මේ දාන සෑම අමතර සෙමිනාර් එකක්ම රාත්‍රී කාලයේ දාන ඒ කියන්නේ ගොඩාක් ඉන්න රස්සා කරන අය රස්සාවත් එක්ක මේකත් බැලන්ස් කරගන්න පුළුවන් විදිහට අමතර සෙමිනාර් ටිකක් අපි අනිවාර්යෙන්ම කවර් කරලා ඔබ විභාගයට සූදානම් කිරීම කරනවා. ඊළඟ දේ තමයි අපි රාජ්‍ය භාෂා ආයතනයත් එක්ක එකතු වෙලා ඩිප්ලෝමා වැඩසටහන් වසර ගණනාවක තිස්සේ පවත්වනවා සහ 6 ඩිප්ලෝමා වැඩසටහන් පවත්වනවා. ඒ අනුව ඕනම කෙනෙක්ට සහතික පත්‍ර පාඨමාලාවේ සිට ඩිප්ලෝමා දක්වා උසස් ඩිප්ලෝමා දක්වා අපි හරහා ඉගෙන ගන්න පුළුවන්. ඒ පසුකම අපි දැන් ඔන්ලයින් මාධ්‍යයෙන් දැන් ලබා දීලා තියෙනවා මේකෙදි. ඔන්ලයින් වලින් අපි වැඩසටහන් පවත්වනවා. විශේෂයෙන්ම දැන් මාස 3කට විතර පෙර අපේ GQ පන්ති වල විශේෂයෙන් අලුතෙන් පටන් ගත්ත පන්ති දැන් මේ සැටර්ඩේ එහෙම තියෙන ක්ලාසස් වල අතිරික්ත ළමයි ප්‍රමාණයක් අපිට සම්දුනා. ඒ අනුව අපි උත්සාහ කළා ඔවුන්ට අමතර පහසුකමක් ලබා දෙන්න. ඒ උත්සාහය සාර්ථක වුණා. අපිට අවස්ථාව හම්බුණා ආයතනය තුලින් රාජ්‍ය පිළිගත් රාජ්‍ය භාෂා හරහා ලැබෙන ඉංග්‍රීසි ඩිප්ලෝමා සහතිකයක් නිකුත් කරා. එතකොට මේ ඉංග්‍රීසි ඩිප්ලෝමා සහතිකය අපි GQ පන්තියට එන හැම දෙනාටම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනවා. හැබැයි ඔවුන් මේ සිලබස් එක තුල අපි උගන්වන දේ ඉගෙනගෙන අවසාන ඩිප්ලෝමා විභාගයකට වාඩි වෙන්න ඕන. විභාගෙ ලියන්න ඕන. මේ විභාගෙ කියන්නේ ඔන්ලයින්. ඔබ ගෙදර ඉඳන් විභාග ලියන්නේ කොහෙටවත් එන්න දෙයක් නැහැ. මේ විභාගය ලියුවාට පස්සේ ඔබට ඒ විභාගයේ ලබා ගන්න ලකුණු මට්ටම අනුව ක්‍රෙඩිට් එක දාලා ඔබට ඩිප්ලෝමා සහතිකයක් නිකුත් කරනවා. මම හිතනවා ඒක ඉතාමත්ම වැදගත් වෙනවා ඔබගේ ජීවිතේට. මෙතන ගොඩාක් ඉන්නේ සිංහල මාධ්‍යයෙන් උපාධිය හදාරන අය. එතන ඔබගේ ඉංග්‍රීසි මාධ්‍ය පිළිබඳ ගැටලුව ඔබට මතුවෙනවා. නමුත් ඔබ උපාධිය ගන්නකොට තව වසර කිහිපයක් යනවා. නමුත් මාස 6ක 7ක විතර කාලයක් ඇතුළත ඔබ අපි ඩිප්ලෝමා සහතිකය නිකුත් කරනවා. ඒතර ඔබ රස්සාවක් කරනවා නම් තාමත්ම වැදගත් වෙවි මේ සහතිකය. ඔබ රස්සාවකට යන්න බලාපොරොත්තු වෙනවා මේ සහතිකය ඔබට වැදගත් වෙවි. ඔබ උපාධිය ගත්තට පස්සේ උපාධියෙන් ඒ සුදුසුකම් එද්දී මේ ලැන්ග්වේජ් එකේ තියෙන සුදුසුකම මේ සහතිකයෙන් ඔබට සපුරා ගන්න පුළුවන්. එතකොට මේකට ඔබට කිසිදු මහන්සියකින් තොරව සාමාන්‍ය GQ පන්තිය ඉගෙනගෙන ඒ GQ සිලබස් එක ඉගෙනගෙන
ඒ ඔස්සේ අර විභාගයේ ලියලා මේ සහතික පත්‍රය ඔබට නොමිනේම ලබා ගන්න පුළුවන්. හැම දිනකටම සහතික දෙනවා. කවුරුත් විභාගෙ ෆේල් වෙන්නේ නැහැ. ඒක ආයතනික සාමාන්‍ය ක්‍රමවේදයක්. සහ අපි අවශ්‍ය දැනුම ඔබට ලබා දෙන නිසා කවුරුත් විභාගෙ ෆේල් වෙන්නේ නැහැ. හැමෝටම සහතික හම්බ වෙනවා. නමුත් ඔබ විභාගයේදී ලබා ගන්න ලකුණු මට්ටම අනුව තමයි ඒ සහතිකයේ ක්‍රෙඩිට් එක තීරණය වෙන්නේ. ඒ අනුව අපේ මේක මම හිතන්නේ අපෙන් විතරයි ඔබට මේ අවස්ථාව ගන්න පුළුවන් වෙන්නේ. සෑම බාහිර උපාධි පන්තියකම සෑම ලියාපදිංචි අයතුම්කරුවෙක්ටම අනිවාර්යෙන්ම අපි ඉංග්‍රීසි ඩිප්ලෝමා රාජ්‍ය සහතිකයක් නොමිනේම පිරිනැමීම කරනවා. නිකන් සහතිකයක් නෙමෙයි ඩිප්ලෝමා සහතිකයක්. ඒ ඩිප්ලෝමා සහතිකය BMICH බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ උත්සවශ්‍රියෙන් පවත්වන උත්සවයකදී තමයි සහතිකය නිකුත් කරන්නේ. ඒතර නිකම්ම සහතිකයක් තැපැල් කිරීමක් නෙමෙයි. ඔබේ ලෝගෝ එක කලඳලා ඔබේ ඡායාරූප අරගෙන ඔබගේ ෆැමිලි ඡායාරූප, කණ්ඩායම් ඡායාරූප, ස්ටේජ් ඡායාරූප මේ හැම දෙයක්ම නීත්‍යානුකූලව අරගෙන තමයි මේ සහතික ඔබ ලබා ගන්න. ඒතර ඔබට සිද්ධ වෙයි ඔබ ලංකාවේ මොන ප්‍රදේශයක හිටියත් උත්සවයේ දවසට උත්සවයක සහභාගී වෙලා මේ සහතික පත්‍රය ඔබ ලබා ගන්න. ඔබ යම් හේතුවක් මත ඔබට උත්සවයට එන්න බැරි නම් අපි එයාට තැපැල් මාර්ගික හරි මොකක් හරි ක්‍රමයකින් උත්සවයෙන් පසු සහතික ලබා ගන්න ක්‍රමවේදයක් හදලා දෙනවා. නමුත් පුළුවන් හැමදෙනාම ඔබට සිද්ධ වෙනවා BMICH පැවලේ සහතික පත්‍රය ලබා ගන්න. මේක ඔබට අපේ ජීවිත පන්තියෙන් ලබා දෙන අමතර බෙනිෆිට් එකක්. මම හිතන්නේ මේක මේ chance එක ලැබෙන්නේ අපේ පන්ති වලින්ම පමණයි. වෙනත් පන්තියක් ඔබට ලැබෙන්නක් නැතිලු. ඒ වගේම මම මේකක් කියන්න ඕන. මේ පන්තිය අපි අද දින අලුතෙන් ආරම්භ වන්නේ. මේ පන්තිය ඔබ අද අදහසක් ගන්න ඔබට ඔබගේ සාර්ථකත්වයට යන්න පුළුවන්. ඔබට දැන් මේ තියෙන කම්පාසන ඉංග්‍රීසි කියන අභියෝගය ජය ගන්න මේක පුළුවන් බැරිද කෙනෙක්ව බලන්න. අනිත් එක මම විවෘතව ඔබට මතයක් කියනවා. ඔබ මගේ පන්තියකට සම්බන්ධ වෙනවා නම් ඔබට අපේ YouTube එකේ link එක මම එවන්නම් ගිහින් බලන්න. මීට පෙර අපි ආරම්භ උපදේශන ඒවයි විස්තර හැම දෙයක්ම YouTube එකේ තියෙනවා. අපේ Facebook එකේ තියෙනවා. අපේ Telegram group එකට ගිහින් බලන්න පුළුවන්. හැමදෙනාම Telegram කණ්ඩායම සමග එකතු වෙන ඔබට අමතර බෙනිෆිට් රාශියක් Telegram එකේ ලැබෙනවා. අමතර දැනුම එකතු කරගන්න පුළුවන්. ඒ නිසා Telegram එකටත් එකතු වෙන්න. විශේෂයෙන්ම මම කියන්න කැමතියි ඔබ මගේ පන්තියකට එන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ ඉදිරියේ මේ පන්තිය සමග දිගටම එන්න බලාපොරොත්තු වෙනවා නම් මම ඔබට ඉල්ලීමක් කරනවා. ඒ තමයි මේ වගේ JQ classes තව ලංකාව පුරා තියෙනවා. තව ගුරුවරු රාශියක් JQ ගන්න. සමහර අය උපාධි තියන අය ඉන්නවා, උපාධි නැති අය ඉන්නවා. ඇත්තටම දැන් මේ සුදුසුකමට වඩා උගන්වන දේ හරියට ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඔබ ඔය පන්ති වලට යන්න. ඔබ අපේ පන්තියට එනවා නම් ඕනතරම් ප්‍රී ක්ලාසස් තියෙන දැන් අද අපේ පන්තියක් ට්‍රේනින් අපි කරන්නේ. අපි මේක සෙමිනාර් එකක් ට්‍රේනින්. ඒ වගේ ඕනතරම් සෙමිනාර්ස් තියෙන ගුරුවරුන්ගේ බාහිර උපාධියට පවතින. ඒ නිසා ඔබ අපේ පන්තියට එනවා නම් ඔබ විවෘතව ඔය සමාජයේ තියෙන ඔය Facebook වල ඔය WhatsApp group වල ඔබ අනන්තවත් ඔය විශ්වවිද්‍යාල WhatsApp group වල ඇතිනේ. මේවායේ තියෙන ඔය ප්‍රී ක්ලාසස් වලට යන්න. ගිහිල්ලා බලන්න ඒ පන්ති වල උගන්වන දේ. ඇත්තටම උගන්වන්නේ JQ සිලබස් එකට. ඇත්තටම ඒකට ගිහිල්ලා JQ හදා ගන්න පුළුවන්. ඔබට එහෙම හිතුනොත් ඔබ මේ පන්තියකට යන්න. ගිහිල්ලා ඔබගේ ඉලක්කයට ළඟා. නමුත් ඔබ ඒවත් එක්ක සංසන්දනය කළාට පස්සේ ඔබට යම් අදහසක් එනවා නම් මගේ ඉලක්කයට යන්න පුළුවන් හොඳම තැන මෙතන කියන ඔබ අපේ පන්ති සමග ලියාපදිංචි වෙන්න. ඒතර අද දවස් තුනක් මම පාඩම ඉගෙනීමක් කරනවා. ඊළඟට ලබන සතිය තුළ සම්පූර්ණයෙන්ම ෆුල් ටයිම් ඉගෙනීම පමණයි. පැහැදිලි කිරීම කිසිවක් නැහැ. ඒතර ලබන සතිය සම්පූර්ණයෙන් ආරම්භයේ සිට අවසානය දක්වා පැයකමාරක දේශනා කරන්න. පැයකමාරක කාල සීමාව තුළම සම්පූර්ණයෙන්ම එන සතිය ඉගෙනීම කරන්න. එතකොට ඔබට ලබන සතියක් අපිට මේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අතරතුර ලියාපදිංචි කටයුතු අපි සිදු කරනවා. ඒ සතියට ඇවිල්ලා බලන්න. ඒ අතරතුර ඔබ තියෙන අනිකුත් ගුරුවරුන්ගේ පන්ති වලටත් යන්න. ඔබම බුද්ධියේ ඔබ විද්‍යාර්ථියෙක්, උපාධිධාරියෙක් වෙන්න අපේක්ෂා කරන කෙනෙක්. ඔබම බලන්න ඔබට සුදුසුම තැන මොකක්ද? ඔබ ඉලක්කයට යන්න ඕන යා යුතු තැන මොකක්ද? සුදුසුම පන්ති මොකක්ද කියලා මම හිතන්නේ ඔබටම එතකොට විවෘතව තේරුම් ගන්න අදහසක් ගන්න පුළුවන් වෙයි. එහෙනම් මූලික වශයෙන් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන මෙච්චරයි. JQ පන්තිය සෑම සෙනසුරාදාම රාත්‍රී 10 අපි දේශනය පවත්වනවා. එතකොට මේක යුනිවර්සිටි සිලබස් එක මූලික කරගෙන පාස් පේපර්ස් මූලික කරගෙන උගන්වන පන්තියක්. මේට අමතරව ඔබට බෙනිෆිට් එකක් විදිහට අපි ඩිප්ලෝමා සහතිකයක්, රාජ්‍ය ඩිප්ලෝමා සහතිකයක් නිකුත් කරනවා මේ පන්තිය අවසානයේදී.
ඔය ටික තමයි මූලික වශයෙන් දැනුවත් කරන්න තියෙන්නේ. දැන් ඔබට අවස්ථාවක් තියෙනවා. ඔබට යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම මිනිත්තු කිහිපයක කාලයක් ලබා දෙන්නම් ඔබගේ ගැටලුව නිරාකරණය කරගන්න. ඉන්පසු මම අද දවසේ පාඩම උගන්වන්න පටන් ගන්නවා. අද මම හිතන්නේ කාලගුණික ප්‍රශ්න ඒ වගේ ගැටලු ඔබට හැමෝටම ඇති අද ඉන්න බැරි වෙච්ච අයටත් ඇති අපිව දැනුවත් කරපු අයට. නමුත් මම උගන්වනවා අද ඉන්න අපහසු වෙච්ච අයට සහ දැනට කනෙක්ෂන් අඩුපාඩු ගැටලු තියෙන අයට රෙකෝඩින් එකක් දෙන නිසා අතර ගැටලුවක් වෙන එකක් නැති වෙයි. හොඳයි එහෙමනම් ඔබට තියෙන ඕනම ප්‍රශ්නයක් මේ පැත්තට මැසේජ් එකක් දාන්න. සෑම ප්‍රශ්නයකටම පැහැදිලි කිරීමක් කරනවා. මිනිත්තු කිහිපයක් දෙන්න අපි ඔබගේ ප්‍රශ්න निराकरणය කරගෙනම අපේ අද දවසේ පාඩමට සම්බන්ධ වෙමු. මම දැනට සිලබස් එක ඔබට මෙතන වීව් කරේ නෑ. අපේ ගෲප් වල අපි සිලබස් එව්වා. නමුත් අලුතෙන්ම ගෲප් වලට ඇඩ් වෙච්ච අයට තාම සිලබස් හම්බෙන්නේ නැහැ. ඒ නිසා අද රාත්‍රියේ නැවත සිලබස් එක ගෲප් එකට එවන්න. ඔය අපි දැන් Zoom එකට දාපු ගෲප් එකට තමයි සිලබස් එවන්නේ. ඒ ගෲප් එකට ඇඩ් වෙන සියලු දෙනාම ඒ වගේම YouTube channel එකේ පාඩම් කිහිපයක් අමතර දැනුම එකතු කරලා තියෙනවා. YouTube එකට ඇඩ් වෙන්න. YouTube එක subscribe කරන්න. ඔබට පාඩම් රාශියක් ඇති. ඔබට අදහසක් ගන්න පුළුවන් GQ අපි කරන්නේ කොහොමද? අපේ ගමන කොහොමද කියන එක පිළිබඳ YouTube එකේ තියෙන ඕන තරම් දේවල් ඔබට බලන්න. ඒ නිසා YouTube එකක් subscribe කරලා ඉන්න වෙන අපි link එක ලබා දෙන්න. සියලුම දැනුවත් කිරීම WhatsApp එකට එවන්න. හොඳම දේ WhatsApp group එකට ඔබ කැමති නම් ඇඩ් වෙන්න. සියලුම දැනුවත් කිරීම අපි එකට ලබා දෙන්න කරන්න. හොඳයි. දැන් ඔබට තියෙන ප්‍රශ්න දෙකක් මැසේජ් එකක් දාන්න. ප්‍රශ්න දෙක අපි පැහැදිලි කිරීමක් කරගෙනම පන්තිය ලෙසන් එක මෙහෙවමු. ජපුරේ සිලබස් එක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිලබස් එක තමයි කරන්නේ. තියෙන ඔක්කොම ප්‍රශ්න එවන්න මත ඉක්මනින් මෙවන්න. හැමෝටම මොන හරි ප්‍රශ්න ඇති අහන්න දේවල් හැමෝටම ඇති. ඒ ප්‍රශ්න ඔක්කොම එවන්න. මෙතන මේ බාහිර උපාධි නොවනා ඉන්නවා නම් ඉවත් වන්න. බාහිර උපාධි අය පමණක් ඇඳී සිටින්න. ක්ලාස් එක එන්න වෙන්නේ 10:30. නමුත් මම අද නම් 10:30 වෙනකම් යන්නේ නෑ. සමහර ටයිම් එක 10. 11. මට පේන විදිහට ඔබ කෝපරේටිව් හොස්ට් එකට දිල්සන් සර් කියන එකට මැසේජ් යවනවා වගේ. නෑ ඔබ හොස්ට් එකට මැසේජස් දාන්න. හොස්ට් එකට දාන්න. ඔය දිල්සන් සර් කියන එකෙන් එකට මැසේජස් දාන්න එපා. ඒක මට ලැබෙන්නේ නෑ. ඔබ කෙලින්ම හොස්ට් එකට මැසේජස් දාන්න. දැන් ඔය chat එකට ගියාම මැසේජ් එක එවන්න පුළුවන් නේද? හොස්ට් එකට එවන්න. දිල්සන් සර් කියන එකට නෙමෙයි දිල්ෂාන් මුතුකුමාරන කියලා එකක් ඇති හොස්ට් එකටම එවන්න. කෝපරේටිව් හොස්ට් වලට යවන්න එපා. ඒ කියන්නේ මට මැසේජස් ලැබෙන්නේ හොස්ට් එකට එන විතරයි මට බැලෙන්නේ. හොස්ට් එකට එවන්න. දැන් මම අනිත් එකට යවනවා මට පේන විදිහට අනිත් එකට එපා. හොස්ට් එකට එවන්න. එහෙනම් හොස්ට් and කෝපරේටිව් හොස්ට් එවන්න. ඒතර මට දකින්න. අනිවාර්යයෙන්ම හොස්ට් එකට ලැබෙන විදිහට එවන්න. දැන් මේ පරක් කියලා සම්බන්ධ වෙච්ච chat නැවත විස්තර ටික මම දෙන්නම්. දෙදස් 11 වෙනිදා එක්සෑම් දාලා දිනවා. 2019 තාම එක්සෑම්ස් දාලා නැහැ. ගොඩක් වෙලාවට ලබන අවුරුද්දේ මුල මාසවල එක්සෑම් එක 2019 ආයිත් වැටේවි. 2021 ජපුර ඇප්ලයි කරපු අයට සම්බන්ධ වෙන්නත් පුළුවන්. නමුත් ඔබට තව ටිකක් පහුවෙලා සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඔව් අවශ්‍ය අයට HND නැත්නම් හයි ඩිප්ලෝමා එකටත් යන අවස්ථාව තියෙනවා. ඩිප්ලෝමා සහතිකේ ලබා ගත්තට පසුව යන්න පුළුවන්. ස්පෝකන් ක්ලාසස් තියෙනවා. මම ඒකත් ඔබට දැනුවත් වෙන්න කරන්නම්. ඒකත් අහලා තියෙනවා. පේරාදෙනියෙත් කරනවා. සෑම යුනිවර්සිටි එකකම මම පාස් පේපර්ස් කරනවා වෙන වෙනම. දැන් ජපුර වෙනම, කැලණිය වෙනම, රුකුණ වෙනම, පේරාදෙනි වෙනම,
ඒ වගේම ජැෆ්නා වලත් බාහිර උපාධි කිහිපයක් තියෙනවා BCom එහෙම ඒවා වෙන වෙනම කරනවා. ඒ ටික සියල්ල කවර් වෙනවා. දැන් මේක මම අතරම අදහස් කළේ මේක ලැන්ග්වේජ් එකක් නිසා අපිට ඉගෙන ගන්න තියෙන තියරිය එකයි. ග්‍රැමර් කොටස් ටික ව්‍යාකරණ කොටස් ටික එකයි අපිට ඉගෙන ගන්න තියෙන. නමුත් මේ තියරි එකේ එන පේපර් එක ඒ විශ්වවිද්‍යාලවල වෙනස්. ඒතර ඒ පේපර්ස් ටික මම වෙන වෙනම කරනවා. පෙරාදෙනිය වෙනම කරනවා. මම නම් වශයෙන් කිව්වේ නෑ. මම අර මූලික මේ වැඩිම බාහිර උපාධි රෙජිස්ටර් වෙලා ඉන්නේ ජමුරයි කැලණියයි රුහුණයි. මම ඒ ටික highlight කරේ. නමුත් රජරට ඌවෙල්ලස් ඔය හැමදැනම බාහිර උපාධි යනවා. සාමාන්‍ය මට්ටමේ සමානක් කරලා සමහර බැච් වල ළමයි 200යි 150යි සමහර ඉංග්‍රීසි. නමුත් දැන් ජපුර එහෙම ළමයි 1000න් උඩ. ඒ කැලණිය එහෙමයි. ඒතකොට ඒ ටික මම highlight කරේ හැම යුනිවර්සිටි එකකම ගයිඩ්ලයින් තමයි කරන්නේ පෙරාදෙනියන්. ඒකට ආවරණය වෙනවා. A level කරන කෙනෙක්ට exams කරන්න බැරිද? හිතන මට මේ ප්‍රශ්න නම් පැහැදිලි නෑ උන්ට තියෙන. ඉංග්‍රීසි ටිකක්වත් බෑ. ගැටලුවක් නෑ කරගන්න පුළුවන්. අද අවබෝධයක් ගන්න. රෙජිස්ටර් වෙන්නේ කොහොමද? මම විස්තර ටික දෙන්නම් group එකට. මාසික ගාස්තු 1000යි. ඔය JQ එකට විතරක් ඇඩ් වෙන්න. මම link එක දාලා තියෙනවා. ඒ දාපු එකට ඇඩ් වෙන්න. හරි මේ 2018 මිහිසරද කොහෙද නේද 2018 අය කලබල වෙන්න එපා එක්සෑම්ස් ඔයාලගේ දාලා ඔයාලා මම සෙමිනාර්ස් ටිකක් ඔයාලට පවත්වනවා ඔයාලා මේකේ රෙජිස්ටර් වෙනවත් එක්කම ඒ සෙමිනාර්ස් පිළිබඳව දැනුම් දෙන්නම් ඒ සෙමිනාර් වලදී ඔයාලගේ තියරි ටික සහ පේපර්ස් ටික අමතර පන්ති ළඟ පන්ති ටිකක් රාත්‍රී පන්ති ටිකක් දාලා කවර් කරනවා විභාගයට සූදානම් කරනවා මේ කෙටි කාලය තුල කැලණිය මැනේජ්මන්ට් ගැටලුවක් නැහැ ජපුර මැනේජ්මන්ට් ගැටලුවක් නැහැ දෙගොල්ලන්ටම කම්පාසන ඉංග්‍රීසි එක තියෙනවා පේපර්ස් මම වෙන වෙනම කරනවා මම හිතන්නේ දැනටමත් ඔයාලට පේපර්ස් ගෲප් වලට දාලා තියෙන්නේ අපි දැනටමත් දාලා ඇති නමුත් ගෲප් වලට අලුතෙන්ම සම්බන්ධ වෙච්ච අයට මේ ලැබෙන්නේ නැතුව ඇති අපි ඒව නැවත ආපහු කරනවා සති දෙකෙන් කරන්නේ කොහොමද සති දෙකෙන් අපිට 100%ක් කරන්න බෑ ඒ ප්‍රොසෙස් එකකට ගෙනියන්න බෑ නමුත් පුළුවන් උපරිමය කරලා විභාගේ පාස් වෙන්න අපි හදලා දෙන්න පුළුවන් උපරිමය කරලා දෙන්න ඩිප්ලෝමා එකක් තියෙනවා නම් කෙලින්ම මේගොල්ලන්ට හයර් ඩිප්ලෝමා යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ තියෙන ප්‍රශ්න ඉක්මනින් මෙවන්න මම පාඩමට එන්න හදන්නේ ඔව් 2019 ආයත එක්සෑම් එකට කලින් අනිවාර්යයෙන්ම ඉවර කරනවා WhatsApp link එක ආයි දාලා තියෙනවා පෙබරවාරිනේ මේ පෙරාදෙනියයි පෙබරවාරි බය වෙන්න එපා කාලේ ඇති හරි ඔන්න මූලික ප්‍රශ්න ටික ඔය වගේ ටිකක් තමයි මට එව්වේ හරි තා ප්‍රශ්න ඇති මෙසේජ් එකක් දාන්න හරි දැන් ඔතන මේ ප්‍රශ්න අනුව මම මූලිකව දැක්ක දේ තමයි ගොඩක් අය කියන්නේ ගොඩක් අය කියන්නේ මේ මුලින් ඉඳන්ම කියනවද අපිට මුකුත්ම ඉංග්‍රීසි බෑ ඒ වගේ කතා ටිකක් තමයි හැමෝම නෙමෙයි බහුතරය කියන්නේ ඒ ගැන බය වෙන්න එපා මම මුලින් ඉඳන්ම කරනවා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔබට ඒක අල්ල ගන්න පුළුවන් හරිද ඊටමත්ම සරල අවස්ථාවක් කරනවා දැන් අද දවසත් මම උගන්වනවානේ ඊළ සතියත් උගන්වනවානේ ඒ දවස් දෙක බලන්න ඔබට ඒක තේරෙයි ඔය බෑ කියන අයට අමාරුයි කියන අයට මම ඔය සිලබස් එක S2 පියාගෙන කටපාඩමෙන් සිලබස් එක දෙන්න පුළුවන් විදිහට උගන්වනවා. ඒක මේ ඔබ ගෙදර කටපාඩම් කරලා මම දෙන ටියුට් එක කටපාඩම් කරලා නෙමෙයි මම මේ ක්ලාස් එක තුල ප්‍රායෝගිකව ඉගන්නලා බොහොම සරලව උගන්වලා සරලව කියා දීලා මම ඒ தත්ත්වයට ඔබව පත් කරනවා. මේක දැන් ඔබට සිංහල වගේ විෂයක් ගත්තොත් සිංහල ව්‍යාකරණ අරගෙනකොට අමාරු වෙති. නමුත් සාමාන්‍ය ලැන්ග්වේජ් එක විදිහට ඔබට ඒක පහසුයි.
දැන් උදාහරණයක් ඔබේ ඩිග්‍රී එක ඔබ ඉතිහාසය කරනවා දැන් මේ කොම් එහෙම කරන අය කලබල වෙන්න එපා මම මේ උදාහරණයක් ගත්ත කියලා ඉතිහාසය කරනවා නම් කේවල තේරුම් ගන්න උත්තර ලියන එකනේ සමහර දේවල් වර්ෂාවේ අමතක ඇති සිද්ධියම් බැරුව ඇති නමුත් කේවල උත්තර ලියන එක ඒ වගේ මට්ටමට මම ඔබගේ ඉංග්‍රීසි එක පත් කරනවා එතකොට දැනුම ප්‍රශ්නයක් කරගන්න එපා හරිද පන්තියට ජොයින් වෙන්න මං වැඩේ කොට දාලා දෙන්නම් ඒ විශ්වාසයෙන් එන්න අනිත් එක මෙහෙමයි පන්තිට එන්න කලින් ඔයාලගේ තව සමාජිකයෙක් එක්කනේ ඉන්න විශ්වවිද්‍යාලේ පේරාදෙණියේ දැන් ඉන්නවා හරිද කැලණියේ ඉන්නවා යපුරේ ඉන්නවා ඒ වගේ මට දැන් අනිත් ඒවා මෙන්ෂන් උනේ නැතුණාට අනිත් විශ්වවිද්‍යාල වලත් මෙතන ඇති ඔබ මුලින්ම ඔබ අපේ පන්තිට එනවා එන්න කලින් ඔබගේ ගෲප් එකෙම ඇතිනේ යාළුවෝ ඉන්න ගෲප් ඇතිනේ WhatsApp ගෲප් ඇති Telegram ඇති ඔය ගෲප් එකක නිකන් කතා කරලා යාළුවන්ගෙන් නිකන් අහලා බලන්න මෙන්න මෙහෙම GQ පන්තියක් තියෙනවා අර දින්සාන මුතු කුමාරණ කියන සර් තමයි කරන්නේ මේක කොහොමද හොඳද දන්නේ මිනිස්සයා බොරුද දන්නේ කරන්නේ නිකන් ගෲප් එකක අහලා බලන්න අනිවාර්යයෙන්ම ඔය ගෲප් අතර මගෙන් ඉගෙන ගත්තා ඉන්නවා මම ඒක විශ්වාසයෙන් කියන්නේ ඒක මොකද එච්චර ප්‍රමාණයක් GQ ඉගෙන ගන්නව අද වෙද්දී වැඩිම ළමයි පිරිසක් මම ඒක වගකීමෙන් කියනවා GQ හදාගන්නවා මගේ පන්තිවල ඊළඟ දේ තමයි මගේ පන්තිට එනවා නම් මම විවෘතව කියන දේ GQ තව පන්ති තියෙනවා ලංකාවේ. ඔය ඔබගේ WhatsApp කණ්ඩායම වල Telegram කණ්ඩායම වල link ඕන තරම් share කරනවා. ඔය Facebook වල ඕන තරම් යනවා. ඕවට යන්න. ගිහිල්ලා බලන්න මොකක්ද උගන්වන්නේ. සමහර පන්ති වල GQ එකේ vowel sound ටික ඔය ටික උගන්වනවා. සමහර අය කුණුහරුපයක් උගන්වනවා. සමහර අය Telegram එකක් වෙන්නලා ඒක පැහැදිලි කරනවා. සමහර අය GQ එකේ spoken කරනවා. ඔය වගේ අනවශ්‍ය වැල්වට ආරම්භ කරනවා. ඔබවත් විහිළුවට අරගෙන ඔබගේ දැනුමත් විහිළුවට අරගෙන ඒ ගුරුවරු එයාලගේ වෘත්තිය කරගෙන යනවා. මම ඔය විවෘතව කියන්නේ ඒකයි මම මාව වර්ණනා කිරීමක් නෙමෙයි. මම ඒකයි ඔබටම විනිශ්චය කරන අවස්ථාවක් දෙන්නේ. මගේ එනවනම් පිට තියෙන ඔක්කොම GQ පන්තිකේ නිකන් බලන්න කියන හොයලා බලන්න. මගේ නිකන් එන්න එපා. ඔබගේ යාළුවන්ගෙන් අහලා බලන්න මෙහෙම මිනිස්සෙක් ඉන්නවා මම මේකට යන්න හදන්නේ හොඳද දන්නේ. අනිවාර්යෙන්ම මාව දන්න කෙනෙක් මගේ ඉගෙන ගත්ත කෙනෙක් ඔබට කොහේ හරි හම්බෙයි ඔබ ලංකාවේ කොහේ වුණත් ඔබ ලංකාවේ මොන විශ්වවිද්‍යාලේ වුණත් අපේ පන්ති වල සම්බන්ධ වෙච්ච කෙනෙක් ඔබට හම්බ වෙයි. ඒක ඉස්තිරයි. ඒ වගේම ඕන තරම් පන්ති වල ගිහිල්ලා බලන්න. එයාලා උගන්වන දේ බලන්න. අපිට වඩා හොඳයි නම් එතෙන්ට යන්න. නමුත් මගේ ටාගට් එක ඔබ මේ තත්වයට ඔබගේ මේ දැනුම හදලා මේ විභාගයේ සූදානම් කරලා ඔබ මේ කඩේම පන්නන එක. ඒක ස්ථිරසාරයෙන් කරනවා. ඒක සතියද දෙකද මාසෙද කියන එක අදාළ නැහැ. ඒ කාලය තුල කරනවා. හැබැයි මෙහෙමයි දැන් 2018 රට එක්සෑම්ස් ආවා කියන්නේ මේ ලබන මාසේ එක්සෑම්ස් ඇවිල්ලා තියෙන්නේ දැන් අද මේ මාසේ ඉවර වෙන්න යන දවසක් මේ 28 කොහෙද 27 28 වගේ ආද ඒතර බොහොම දින කිහිපයක් තියෙනවා එතකොට මට මේක දවසක් කර ප්‍රය පන්ති දාන්න වෙයි ඒතර ඒවා කොහොම හරි ඇවිල්ලා කරගන්න නැත්නම් ඉතින් මට වෙනම ખાસකමක් නැහැ නේම කරන්න ඒ නිසා මේ පන්ති වලට ඇවිල්ලා කොහොම හරි කරගන්න ඉන්න බැරියට රෙකෝඩින් දෙනවා රෙකෝඩින් එක හරි මොන විදිහින් හරි බලා ගන්න මට උපරිමයක් මම ওই සති දෙක තුන ඔබ වෙනුවෙන් කරනවා අර මේ අනිත් අය විභාග කල් තියෙන අය පෙබරවාරි එහෙම තියෙන අය කලබල වෙන්න එපා. ඒ අය මම උපරිම ඒ ප්‍රස් එකකට හදන්න. ඔය ඉංග්‍රීසි කියන දේ බොහොම සිම්පල් දෙයක් බවට මම පත් කරන්නේ. හරි? එහෙමනම් වැඩි කතා ඕනේ නැහැ. අද පාඩම කියන්න. තවත් ප්‍රශ්න තිබ්බොත් මැසේජ් එකක් දාන්න මේ පොස්ට් එකට එවන්න කෝපරේටිව් පොස්ට් එකට දෙන්නේ. පොස්ට් එකට එවන්න. හරි. හොඳයි. මේක මේ සිලබස් එකේ පාඩමක්. මම ගත්ත බොහොම සරල මාතෘකාවක් සරල නෑ. ටෙන්ස් එකක්. සාමාන්‍යයෙන් මෙහෙමයි පන්තිය තුල මේ ටෙන්සස් උගන්වන්න එහෙම මේ යනවා නෙමෙයි ඔබගේ සිලබස් එක මම උගන්වනවා. ඔබ ලංකාවේ මොන විශ්වවිද්‍යාලෙක හිටියත් දැන් තියෙනවා නම් ස්ටුඩන්ට් ගයිඩ් බුක් එක දැන් තියෙනවා නම් දැන් පෙළලා බලන්න මේක අනිවාර්යෙන් ඔබේ සිලබස් එකේ තියෙනවා. නැත්නම් දැන් මට මැසේජ් එකක් දාන්න මම මෙන්න මේ යුනිවර්සිටි එකේ මේක මෙහෙම එකක් නැහැ කියලා. නෑ කිව්වොත් මම මේ දැන් ප්‍රසිද්ධියේ මෙතන ස්ක්‍රීන් එකේ දානවා ඒ සිලබස් එක. මම දාලා පෙන්නන්නම් ඒ අදාළ ඕන විශ්වවිද්‍යාලයක සිලබස් එකක් මම ගාව තියෙනවා. හැම විශ්වවිද්‍යාලයෙම මේ යුනිට් එක තියෙනවා. සිම්පල් පාස් ටෙන්ස්. හරි? එහෙනම් මේක මම සරලව ඔබට කියලා දෙන්නම් කොහොමද පාස් ටෙන්ස් භාවිතා කරන්නේ? ඒකේ ව්‍යාකරණ නීති මොනවද? ඒක ලියන්නේ ගන්නේ කොහොමද කියලා. මේ වාක්‍යයට අතිශය වැදගත්. හේතුව ඔබ ලියනකොට ලියන ප්‍රශ්න මොනවද තියෙන්නේ? chart එනවා. chart වර්ග 4ක් එනවා GQ පේපර් එකේ. 4න් එකක් තමයි ඔබට එන්නේ සාමාන්‍ය අපේ සිලබස් එකේ 4ක් තියෙනවා. note එනවා. notice එනවා. මේක විශ්වවිද්‍යාලවල වෙනස් වෙනවා. මම මේ commonly කියන්නේ dialogues එනවා. dialogues වර්ග කිහිපයක් එනවා. එකක් නෙමෙයි සාමාන්‍ය වර්ග 4ක් තියෙනවා. ඔය 4ේ එක එක විශ්වවිද්‍යාලවල එන ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට රාජකාරී ලියුම පෞද්ගලික ලියුම. ඊළඟට පැනග්‍රාෆ් රයිටින් අවස්ථා කිහිපයකින් එනවා. ඊළඟට රචනා වෙනවා ස්ටෝරි එක එනවා. මේ ටික අනිවාර්යෙන් එනවා.
සාමාන්‍යයෙන් හැම විශ්වවිද්‍යාලයකම පැරාග්‍රාෆ් රයිටින් එකයි, එසේ එකයි, ලෙටර්ස් එකයි, ස්ටෝරි එකයි, ඩයලොග්ස් එකයි වෙඩි කියනවම තමයි. හැම විශ්වවිද්‍යාලයකම ඔබ ජම්බුරද, කැලණියද, පේරාදෙණියද, රජරටද, ජෙෆ්නද, ඌවේල්ලස්ද කියන එක සබරගමුද, රුහුණද කියන එක අදාළ නැහැ. හැම එකකින්ම එනවා. ඔය හැම සිලබස් එකකින්ම මේ පාඩම තියෙනවා. එහෙනම් මේ පාඩම මේ ගැඹුරට අගට යන්නේ නැහැ මම. මේ පාඩම ඉදිරියට ගෙනසත් එක් කරනවා. අද චූටි ආරම්භයක් අරගෙන පොඩි අදහසක් ගමු. කොහොමද පාඩම කොහොමද කරන්න ඕන? මේකේ තියෙන්නේ මොකද්ද කියන එක අපි අවබෝධයක් ගමු. අද මම ඉතාමත්ම සරලව ගන්නන්නේ. ඒ නිසා මෙතන ඇටි දැනුම තියන අය ඇති. අවබෝධය තියෙන අය. ඉතින් ඒ අය කලබල වෙන්න එපා. මම අදාළ තැනටම අරගෙන යනවා. අදාළ සියලුම සිලබස් එක ඔබගේ කරලා සියලුම දැනුම මම සම්පූර්ණ කරනවා. නමුත් මම මේ ඉතාමත්ම සරල විදියට තමයි ආරම්භක අවස්ථාව පටන් ගන්න. මොකද මට ඔබගේ දැනුම පරීක්ෂා කරන්න බෑ. 1 by 1 පරීක්ෂා කරන්න ගියොත් ඒක ප්‍රායෝගිකව කරන්න අපහසුයි මේ ඔන්ලයින් ක්‍රමයක් එක්ක. ඔබ මාස්ටර් ක්ලාස් එකකට ආවනම් මට ළඟට ගිහින් හරි කතා බහ කරලා ඔබගේ තත්ත්වය බලන්න පුළුවන්. මෙතන ඒක කරන්න බෑ. ඒ නිසා හැමෝටම බැලන්ස් වෙන්න සරල විදියට මම ආරම්භ කරන්න. හොඳයි. simple past tense. The simple past tense. පොඩි කොල කැලලක හරි මේවා අපි ලියාගත්තොත් වැදගත් දෙයක් නේ. simple past tense කියන්නේ මේ simple කියන්නේ මොකක්ද? simple. ඕක හරි simple නේ. ඔය එච්චර දෙයක් නෙමෙයි. simple. simple කියන්නේ lazy. අයියෝ මචං ඔක simple. simple lazy කියන අදහස. සරලයි කියන අදහස. පහසුයි කියන අදහස. එහෙමනම් past කියන්නේ මොකද්ද? past අතීත. tense කියන්නේ කාලය කියන අදහස. සරල අතීත කාලය. simple past tense සරල අතීත කාලය. සරල අතීත කාලය simple past tense. එහෙමනම් සරල අතීත කාලය පිළිබඳවයි කතා කරන්නේ. මොකද්ද මේ අතීතය කියන්නේ? මොකද්ද අතීතය? දැන් අපි මේ ඉගෙන ගන්න මොන කාලෙද? අපි මේ ඉගෙන ගන්න, අපි මේ සාකච්ඡා කරන්නේ වර්තමානයේ තුල. දැන් මම මේ ඔබත් එක්ක කතා කරන්නේ වර්තමානයේ නේද? වර්තමානයේ තුල. එතකොට මම ගත කරලා ඉවර කරපු කාලේ දැන් අපි පන්තිය පටන් ගත්ත 10. පටන් අරන් ඉවරයි. පටන් ගත්තා. එතකොට මේක මොකද්ද කාලය? අතීත නේද? මේ කාලය අතීත. පටන් අරන් ඉවරයි. එතකොට ඉවර නම් ඒ කාලය අතීත. කරලා ඉවර වෙච්ච කාලය අතීත කාලය. එතකොට අතීත අදහස් කොහොමද එන්නේ? ක්‍රියාපදයේ හරහා අදහස අතීත වෙනවා. මම දැක්කා ඔයාව. දැක්කා. ආවා. ගියා. කෑවා. පටන් ගත්තා. නිදාගත්තා. පාඩම් කළා. සෙල්ලම් කරා. ඉගෙන ගත්තා. බලන්න. ක්‍රියාපදයෙන් නේද අතීතෙම. යනවා කිව්වොත් යනවා. මේ දැන්. ගියා කිව්වොත් ගිහින් ඉවරයි. එනවා කිව්වොත් මේ දැන්. ආව කිව්වොත් ඇවිල්ලා ඉවරයි. කතා කරනවා කිව්වොත් මේ දැන්. කතා කළා කිව්වොත් කරලා ඉවරයි. බලන්න මේක අතීත වෙන විදිහ. යනවා ගියා. එනවා ආවා. ලියනවා ලෙව්වා. ඔබ මතක තියාගන්න. ක්‍රියාපදවල ක්‍රියාපද කියන අපි කරන දේවල්. දැන් යනවා, කනවා, බොනවා, ලියනවා, නටනවා මේව ක්‍රියාපද. මම මේක ටියුට් එකක් එවනවා. ක්‍රියාපද 50ක ටියුට් එකක් අද රෑ ඔබගේ WhatsApp group එකට දැන් මේ Zoom එකකින් අපි එවුව WhatsApp group එකට අද රෑ දානවා. ක්‍රියාපද 50ක් තියෙන එකක් දානවා සිංහල තේරුම් සහිත තියෙන verb දන්නේ. ඒක කලබල වෙන්න එපා මම verbs දන්නේ. ඒක කලබල වෙන්න එපා. verb එකක් කියන්නේ අපි කරන දේවල්. දැන් මට මොනවද කරන්න පුළුවන්? මට ඔබට මොනවද කරන්න පුළුවන්? කතා කරන්න, දුවන්න, ගහන්න, පනින්න, රණ්ඩු කරන්න, උඩ පනින්න, නටන්න, සින්දු කියන්න. ඕව තමයි ක්‍රියාපද. මට කරන්න පුළුවන් දේ, ඔබට කරන්න පුළුවන් දේ ඒව ක්‍රියාපද. ඉබේ සිදුවන දේවල් තියෙනවා. හමනවා, ගලනවා, මත් තියෙනවා. මූලික වශයෙන් අපිට කරන්න පුළුවන් දේවල් ක්‍රියාපද. එහෙම හිතන්න මම මේ අමුතු ක්‍රම වලට උගන්වන්න සාමාන්‍යයෙන් මේ වැල්වට ආරන්නේ. අනවශ්‍ය සාම්ප්‍රදායික ක්‍රම නැහැ. අර හැමෝම උගන්වන රටාවල මම වෙනස්ම රටාවකට උගන්වන්නේ. ඒ නිසා ඔබට මේක මේ බොහොම සරල දෙයක්. ඔබ බලයි මේ අමාරු කිව්වට මේක ඇති දෙයක් නෑ නේද කියලා ඔබට තේරෙයි. සති දෙකෙන් වෙන්න. අද සහ ලබන සෙනසුරාදා රාත්‍රී 10 ඉඳන් 11:30 වෙද්දී මේක භාෂාව අමාරුද ඇත්තටම මේක ඇති දෙයක් නැද්ද කියන එක මම පෙන්නනවා. මම ඉල්ලන්නේ ඔබට අද දවස සහ ලබන රාත්‍රී 10 සිට 11 දක්වා කාලය විතරයි. ඒ කාලය තුල ඒ ලබන සතිය දැන් අද පැයකමාරෙන් මම වැඩි වෙලාවක් ගන්නෙ නැහැ. පැයකමාරක් කියන්නේ මම අවසන් කරන තත්පොඩි වෙලාවකින්. එතකොට අද වැඩි වෙලාවක් ගත්තේ කතා කරන්න, පැහැදිලි කරන්න.
එතකොට ලබන සතියේ පැයකමාරයි. ඔය පැයකමාරෙදි මම ඔබට පෙන්නන්න ඇත්තට මේක පුළුවන්ද බැරිද මේක අමාරුද ලේසිද කියලා. ඒ පැයකමාරේ තීරණයක් ගන්න මගේ පන්තිය නෝද නැද්ද? ඔබට එතන අවබෝධයක් ගන්න පුළුවන්. ඒ පැයකමාර මෙලෝදියක් තේරුන්නේ නැත්නම් ආයි පන්තිය එන්නත් එපා වෙන පන්තියක් වාගේ. මගේ පන්තිය ආවත් නාමත් හැබැයි වෙන GQ පන්ති වලට ගිහිල්ලා බලන්න මේ කරන්නේ මොනවද කියන එකත් මම මතක් කරගන්න ඕන. හරි. දැන් එතකොට ක්‍රියාපද කියලා කිව්වහම අපි පොඩ්ඩක් මේක white board එකට එන්නකෝ. මේ white board එකට ආවම චුට්ටක් නාම එකක් මේ අඳුරු වෙන්නේ පොඩ්ඩක් අර නිකන් කළු වෙලා වගේ කියන්නේ නාම පේන්නේ වගේ වේ ඒකෙන්ට white board එකට ආවම පොඩ්ඩක් එහෙම ගතියක් මතුවෙනවා. හරි. දැන් මෙතෙන්දී හරි. මෙන්න මේ කාරණා ටික මුලින්ම අවබෝධ කරගන්නකො. අපි වාක්‍යයක් ඉගෙන ගන්න කලින් දැන් මම ඔබට මේ past tense එක උගන්වන්න ගත්තේ. ඒක ඉගෙන ගන්න කලින් මෙන්න මේ ටික දැනගන්න ඉන්නකො. මොන දෙයක අපිට මූලික දැනුමක් තියෙන්න බෑ නේද? හරි. ඔබ මුලින්ම දැනගන්න subject එක. මුලින්ම දැනගන්න subject. මේ දැනුම අර හදා ගන්න. එතකොට මම past tense එක තප්පරෙන් දෙකකින් ඔබට හදන්න දෙන්න. මුලින්ම මේ දෙක හදාගන්න. subject එක. subject කියන එක අපි සිංහලෙන් කියන්නේ කර්තෘ කියලා. subject කියන එක සිංහලෙන් අදහස් කරන්නේ කර්තෘ කියලා. අපි සාමාන්‍ය වාක්‍යයක් ලියද්දී මේ කර්තෘල අවශ්‍යයි. ඩයලොග්ස් හදන්න, රචනා හදන්න ඔය සෑම තැනකදීම මේක අවශ්‍යයි. දැන් කර්තෘ කිව්වහම විවිධ නිර්වචන ඉගෙනගෙන ඇති. සමහරක් අය මෙතන ඇති සිංහල subject උපාධි විදිහට හදාරන ඇති. දැන් subject තෝරගන්න පුළුවන් සිංහලත් හදාරන ඇති. එතකොට ඒගොල්ලෝ මට වඩා subject කියන්නේ කවුද කියලා දන්නවා. නමුත් මම මෙතෙන්දී ඔබට කෙටි ක්‍රමයක් දෙන්න. ඔය තර්ක විතරක ඕනේ නැහැ. මම ඒක කියන්නේ මේ මගේ පන්ති අවශ්‍ය වැඩකට අරන් අරව මේව සාම්ප්‍රදායික ක්‍රම නැහැ. මම මේ තප්පරෙන් දෙකෙන් ඔලුවට යන මොලේට යන දේවල් දෙන්නේ. අනිත් එක මම මේක මොලේට අඳුනේ ඔබගේ ඇඟට දෙන්නේ. ඒ නිසාව තප්පරෙන් මතකයි. මේ subject කියලා අපි කියන්නේ මෙන්න මේ වගේ. මෙච්චරයි. මට කියන්නේ මොකක්ද? මාව හඳුන්වන්නේ මම කියලා. මම කියන්නේ ආයි. එතකොට ඔයා කියන අදහස මගේ ඉස්සරහා ඉන්නව කවුරු හරි කෙනෙක්. මම ඇත්ත ඔයා කියේ. කොහොමද ඔයා කියන්නේ? විනාඩියෙන් මම මේක ඉවරයි. හරි. විනාඩියක් අහගන්නකො. මගේ ඉස්සරහා ඉන්න කෙනා ඔයා. එහෙනම් ඔයා කියන්නේ කොහොමද? යෝ. හරි. දැන් අපි මෙතන මීටින් එකේ ඉන්නවා. අපි කියන්නේ කොහොමද? we. අර ඈත ඉන්න කට්ටිය. ඈතට කොල්ලෝ ටිකක් ඉන්නවා. එතන මම කියනවා අර ඒගොල්ලෝ අතර සෙල්ලම් කරනවා. එයාලා ඒගොල්ලෝ ඕන් ඒගොල්ලෝ කියන්නේ කොහොමද? මෙතන ඉන්න කොල්ලේ මම කියනවා ඔහු කියලා. ඔහු කියන්නේ කොහොමද? නේ? මෙතන ඉන්න ගෑනු ළමයි මම එයාට කියනවා ඇය කියලා. කොහොමද ඇය කියන්නේ? she. මෙතන ඉන්න බලු තඩිය මම ඌට කියනවා ඌ කියලා. කොහොමද ඌ කියන්නේ? it. මෙන්න මෙච්චරයි ලෝකේ සබ්ජෙක්ට් තියෙන්නේ. ඔයිට අමතරව සබ්ජෙක්ට් එකක් විදිහට නේම් එකක් ගන්න. නේම් එක. ලංකාවේ නම් ඉන්නවා කුසුමලතා, නිමාලි, කුමාර, කමල්, සම්පත්, අයෝම, නිමාලි ඔය වගේ නම් තියෙනවා. ඔන්න සබ්ජෙක්ට් ලංකාව. පිටරට ජෝඩ් කියයි, ඩ්‍රැගන් කියයි, අරක කියයි මේක කියයි එක නම් තියෙනවා. ඒ නම් ඒව සබ්ජෙක්ට්. හරිද? දැන් මේ සබ්ජෙක්ට් කියලා ඔබ ඉගෙන ගන්න මෙන්න මෙච්චරයි. උතරින් එහා ඕනේ නැහැ. නිර්වචන ඕනේ නැහැ. අර තර්ක ඕනේ නැහැ. මේ තර්ක ඕනේ නැහැ. මොකොත් එපා. ලෝකෙ කොහේ හරි මෙතනින් එහා සබ්ජෙක්ට් එකක් තියෙනවා කියන්නේ. මෙතනින් එහා සබ්ජෙක්ට් නැහැ. අයිති වෙන්නේ මම නම් I, ඔබ නම් you, අපි නම් we, ඒගොල්ලෝ නම් they, ඔහු නම් he, ඇය නම් she, ඌ නම් it. එහෙම නැත්නම් නම. මේ නමට mother, father, sister, brother, කමල්, කුමාර, සම්පත්, නිමාලි ඔය කියන ඔක්කොම සෙට් එක මේ නමට අයිති වෙනවා. මේ නමට අයිති වෙනවා. ඔච්චරයි. මෙතනින් එහා සබ්ජෙක්ට් එකක් නැත. ඔන්න ඔන්න දෙයක් දෙන ටක් ගාලා ලියන්න ඔතන ඉවරයි සබ්ජෙක්ට්. විනාඩිය. verbs ටික විනාඩියෙන් කියලා දුන්නා. එතනින් ඉවරයි. එතන ඉවර නෑ. තව ඉස්සරහට යනවා verbs ටික. මේක අවශ්‍ය දෙයක් තියෙනවා ලියන්න. ඔච්චරයි සබ්ජෙක්ට්. ඔච්චරයි සබ්ජෙක්ට්. අවශ්‍ය දෙයක් තියෙනවා ලියන්න. මේවා ඒක වචන බහු වචන බෙදන්න මම ඒක පස්සේ කතා කරන්න දැන් ඕනේ නැහැ. හරි? I කියන්නේ මම, you කියන්නේ ඔබ,
we කියන්නේ අපි, they කියන්නේ ඒගොල්ලෝ, he කියන්නේ ඔහු, she කියන්නේ ඇය, it කියන්නේ ඌ. එතන name කියන්නේ නම. හරි. subject එක හරි. ඔන්න මම යනවා verb එකට. verb කියන්නේ මොනවද? ක්‍රියාපද. මොනවද ක්‍රියාපද? අපි කරන දේවල්. අපි කියන්නේ මොකද? එහෙනම් අපි දැන් මම කරන දේවල්. මට මොනවද කරන්න පුළුවන්? කන්න පුළුවන්. බොන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. නිදියන්න පුළුවන්. ඇහුම්කන් දෙන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන්. දුවන්න පුළුවන්. පනින්න පුළුවන්. රණ්ඩු කරගන්න පුළුවන්. ගහ ගන්න පුළුවන්. උගන්වන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන්. අන්න ඒව තමයි ක්‍රියාපද. එහෙනම් මට කරන්න පුළුවන් දේ නැත්නම් ඔබට කරන්න පුළුවන් දේ අපි හඳුන්වනවා ක්‍රියාපද කියලා. මට කරන්න පුළුවන් දේ ඔබට කරන්න පුළුවන් දේ ක්‍රියාපද කියලා හඳුන්වනවා. ක්‍රියාපද නම් තියෙනවා ලොකු ප්‍රමාණයක්. ඔය JQ එක පාස් කරන්න ක්‍රියාපද 50ක් තිබ්බා. ක්‍රියාපද 50 කියන්නේ අලුත් දේවල් නෙවෙයි, ඔබත් මාත් දන්න දේවල්. go කියන්නේ යනවා, come කියන්නේ එනවා, write කියන්නේ ලියනවා, eat කියන්නේ කනවා. ඕවා දන්නවනේ. ඕවා ඇතුළුව, ඒ කියන්නේ ඔබ දන්න ක්‍රියාපද ඇතුළුව සමස්තය ක්‍රියාපද 50ක් තිබ්බොත් මෙතෙන් කියන සියලුම JQ papers වලට මම ලකුණු 95ක් ගන්න උගන්වනවා. මෙතෙක් ආපු සියලුම papers ක්‍රියාපද 50ක් ඇති. එතනින් යනවා. හරි මම නිකමන දුන්නොත් ක්‍රියාපද කිහිපයක් දෙන්න පොඩි අදහසක් ඉන්න. දැන් බලන්න මෙතන මම ගන්නවා මේ go කියන ක්‍රියාපද. go කියන ක්‍රියාපද. go කියන්නේ යනවා කියන අදහස. යනවා. එතකොට come කියන්නේ එනවා කියන අදහස. එතකොට write කියන්නේ ලියනවා කියන අදහස. හරිද? එතකොට දැන් බලන්න යනවා කියන වගේම ගියා කියන අදහසක් තියෙනවනේ. එනවා කියන වගේම ආව කියන අදහසක් තියෙනවනේ. ඕනම ක්‍රියාපදයක වර්තමාන සහ අතීත ස්වරූප දෙකක් තියෙනවා. ඕනම ක්‍රියාපදයක වර්තමාන සහ අතීත කියලා ස්වරූප දෙකක් තියෙනවා. යනවා ගියා, එනවා ආවා, ලියනවා ලිව්වා, කනවා කෑවා, කතා කරනවා කතා කළා, දුවනවා දිව්වා, පාඩම් කරනවා පාඩම් කළා. එහෙනම් මේ ක්‍රියාපද වල go කියන එකේ අතීතය went එක, go කියන එකේ අතීතය තමයි went එක, come කියන එකේ අතීතය තමයි came එක, write කියන එකේ අතීතය තමයි wrote එක. ඔය ටික දැනට ඇති. මම එවන්නම් chart එකක් PDF එකක් විදිහට ක්‍රියාපද 50ක් එවන්න. සිංහල තේරුමත් එක්ක ඒක බලන්න. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නිකන් ලියා ගන්න. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මේ ක්‍රියාපද දන්න අය මේවා ලියන්න යන්න එපා. අවශ්‍යම කෙනෙක් ඉන්නව නම් ලියන්න. මොකද මම දන්නේ නැහැ ඔබගේ මූලික ධර්ම කොහොමද කියලා. ඒක මම කිව්වේ 0 ඉඳන් 0 ඉඳන් කරනවා. අවශ්‍යම කෙනෙක් ඉන්නවා ලියන්න. go කියන්නේ යනවා. ඒතර යාම අතීත කරන්න වෙන් කරද්දි ගියා. මේව සිංහලෙන් තියෙන එකක් මම එවනවා. සිංහල ඉංග්‍රීසි දෙකම තියෙන එකක්. ඒ එවන එකේ ක්‍රියාපද තුනක් තියෙනවා නේ. go went gone කියලා තව එකක් තියෙනවා. come came come කියලා තව එකක් තියෙනවා. write wrote written කියලා තව එකක් තියෙනවා. මේ තුන්වෙනි එක ගැන දැම්ම හිතන්න එපා මම කියන්නේ. දැනට ඔබ එකේ පේලි තුනක් තිබ්බට පළවෙනි පේලිය සහ දෙවෙනි පේලියට අවධානය දෙන්නේ. පළවෙනි පේලිය සහ දෙවෙනි පේලියට අවධානය දෙන්න. එහෙනම් go කියන්නේ යනවා, went කියන්නේ ගියා. come කියන්නේ යනවා, came කියන්නේ ආවා. write කියන්නේ ලියනවා, wrote කියන්නේ ලිව්වා. ඔච්චරයි ක්‍රියාපද දැනුම. ඔය ඇති ඔබට පුළුවන් කොට ගන්න. ඊළඟට මම කියනවා object එක පිළිබඳව. ඉතාමත්ම වැදගත්. ඉතාමත්ම වැදගත්. සිංහලෙන් මෙයාව කර්මය කියලා හඳුන්වනවා. කර්මය කියන object. subject කියන්නේ කර්තෘ නම්, verb කියන්නේ ක්‍රියාව නම්, object කියන්නේ කර්මය. සිංහලෙන් කර්මය object එක. හරි ඉතාමත්ම වැදගත්. මෙයාව හඳුනා ගන්න ඕන. වාක්‍යයක් ගන්න. අපි ඉංග්‍රීසි අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මෙතන අපි කියන එක දැන් අපි හඳුනාගත්තා. අපි කියන්නේ මොකක්ද? we කියන අපි කියන එක එයා subject එක. ආයෙත් ඔන්නේ මම අයින් කරගන්න. කරන දේ ඉගෙන ගන්නවා කියන එක හඳුනාගත්තා. මොකද ඉගෙන ගන්නවා කියන්නේ verb එක. එහෙනම් මේ කවුද? ඉංග්‍රීසි කියන්නේ කවුද? object එක නේද? කර්මය නේද? එහෙනම් මෙන්න object. තව එකක් නේද?
ඇය පන්තියට යනවා. ඇය කියන්නේ මොකක්ද? මේ බලන්න. ඇය කියන්නේ මොකක්ද? සබ්ජෙක්ට් එක. එහෙම නේද? ඇය කියන්නේ සබ්ජෙක්ට් එක. ඔන්න මම සබ්ජෙක්ට් එක විතරයි ගන්න. හරි. එහෙනම් ඇය මොකක්ද එයාට කරන්න පුළුවන්? යන්න පුළුවන්. එහෙනම් යනවා කියන්නේ මොකක්ද? ක්‍රියාපදේ. එහෙනම් මේක verb එක නේද? හරි. එහෙනම් මෙයා සබ්ජෙක්ට් නම් මෙයා verb නම් මෙයා යන්නේ කොහෙටද? පන්තියට. එහෙනම් මේ ඉන්නේ ඔබ්ජෙක්ට් එක නේද? එහෙනම් පන්තිය කියන්නේ ඔබ්ජෙක්ට් එක. දැන් ඔබ්ජෙක්ට් එක හඳුන ගන්න පුළුවන් නේද? අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා. අපි කියන්නේ සබ්ජෙක්ට් එක. ක්‍රිකට් කියන්නේ ඔබ්ජෙක්ට් එක. සෙල්ලම් කරනවා කියන්නේ verb එක. දැන් වැඩේ පුළුවන් නේ. හරි. දැන් මේකත් තේරෙන්නේ නැති අය ඉන්නවනම් ගැටලුවක් නැහැ. මම මැසේජ් එකක් දාන්න මම තවදුරටත් පැහැදිලි කරන්න. සහ මේවා පැහැදිලි කිරීම ගොඩාක් YouTube එකේ තියෙනවා. ඔබට ලොකු දැනුමක් ඔබ පන්තිට ආවත් නැවත් YouTube එකෙන් ගන්න පුළුවන්. YouTube එක බලන්න. මෙහෙම ඒක හැම ලෙසන් එකක්ම නැහැ. අපි කලාතුරකින් ලෙසන් එකක් පන්තික ලෙසන් එක අප්ලෝඩ් කරනවා. ඒන්න කොමන් ලෙසන්ස් එකක් තියෙනවා. අපි ඒක අප්ලෝඩ් කරනවා. ඔබට ඒක කොහොමත් වීක්ලි ලෙසන් එකක් එනවා. ඒක බලන්න පුළුවන්. අවබෝධයක් ගන්න පුළුවන්. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම Telegram කණ්ඩායමටත් එකතු වෙන්න. ඒක ගොඩාක් අමතර දේවල් ඔබට ලබා ගන්න පුළුවන් Telegram එක ඔස්සේ. හරි. දැන් මෙතන ඔබ්ජෙක්ට් එක හඳුන ගන්න අපි දන්න. වැදගත්ම දේ ඕක නෙමෙයි. වැදගත්ම දේ තමයි වාක්‍යයක් හදාගන්න රටාව. වාක්‍යයක් හැදෙන රටාව කිව්වත් දැන් වාක්‍යයක් හදාගන්න රටාව කිව්වත් හරි. අන්න ඒක අපි කතා කරමු. ඒක පුළුවන් නම් ඔබට ඇක්ටිව් වොයිස් වල වාක්‍ය 12ක් තියෙනවා. වාක්‍ය 12ම තප්පරයට ඉගෙන ගන්න පුළුවන්. හරියට ඉගෙන ගන්න. හැබැයි වාක්‍යයේ රටාව හැදෙන රටාව නිවැරදිව හඳුනා ගන්න. ඒක දැන් මම විනාඩි 1යි භාගයේ විනාඩි 2කට කලින් මම ගන්න. මේ බලන්න. මම එවලෙත් කිව්ව මේවා. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. තව එකක්. ඇය කාර්යාලයට යනවා. තව එකක් තියෙනවා. ඒගොල්ලෝ ක්‍රිකට් සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනවා. හරි. බලන්න වාක්‍ය තුලදී යන්න. ආයි වගේම මේ ස්පෝකන් එක ගැන අහලා තිබ්බ නේද? ස්පෝකන් පන්තිය මෙහිමයි. ස්පෝකන් පන්තියත් අලුත්ම එකක්. මම හිතන්නේ හෙට රාත්‍රියේ 8:30 මට මතක විදිහට ගෲප් එක දැනුවත් කරන්න. පටන් ගන්න අලුත්ම කණ්ඩායම. ඒ කියන්නේ දෙසැම්බර් මාස බඳවා ගන්න අලුත්ම බැච් එක පටන් ගන්නවා. කැමති අයට ඒකට හෙට ඇවිල්ලා බලන්න. ඒතර ඔබට අලුත් දැනුමක් ගන්න පුළුවන් වේවි. ඒ පන්තියට අපේ ලියාපදිංචි අයට 50%ක ගාස්තු අඩු කිරීමක් කරනවා. ඒ කියන්නේ ඔබ මේ GQ පන්තියට එනවා නම් GQ පන්තිය පවත්වාගෙන යනවා නම් ඔබට අමතර chance දැන් දෙකක් තියෙනවා. එකක් තමයි මම මේ කියන්නේ පන්ති එන්න කියන එක නෙවෙයි මේක. අහලා තිබ්බ නිසා මම මේ අදහස් දෙන්නේ. GQ වෙනවා නම් ඉංග්‍රීසි ඩිප්ලෝමා ඔබට ලැබෙනවා. ඒ වගේම ඔබ ස්පෝකන් එකට 50%ක ගාස්තු අඩු කිරීමකින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ රෙජිස්ටර් අයට විතරයි chance එක තියෙන්නේ. මාස 6ක වැඩසටහනක් ස්පෝකන් කියන්නේ. ඒවයි ග්‍රැමර් නෑ, තීර් නෑ, ප්‍රායෝගිකව ලයිව් ඔබට කතා කරන්න ඔබව ප්‍රගුණ කිරීමක්, ඔබව පුහුණු කිරීමක් තමයි ස්පෝකන් වල කරන්නේ. ඒ කියන්නේ ස්ථිරසාරවම කතා කරන්න පුළුවන් මට්ටමකට පත් කරන පන්ති. ඒව ඔබ අදහසක් ගන්න ඔය YouTube එකට ගිහින් බලන්නකෝ. අපිට අවබෝධයක් ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම ගන්න පුළුවන්. සහ ඔබ කාගේ හරි හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න නැත්නම් ඒ නිසා ඒ අයගෙනුත් ඔබට අදහස් ගන්න පුළුවන් වේවි. මේ පන්තිය මූලික වශයෙන් ඔබ වෙනුවෙන්ම GQ විභාගයෙන් පවත්වන පන්තිය. මම හිතන්නේ පරක් වෙලා ආපු අය ඉන්නවා. ඔබට පුළුවන් මේ රෙකෝඩින් බලන්න අපේ දවස් රෙකෝඩින් තුනක් අපි දෙන්න. හරි මේ වැදගත් ප්‍රශ්න ගන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ අතර මෙසේජ් එකක් දාන්න. මොන හරි ගැටලු තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න මම ගැන පැහැදිලි කරන්න. හරි. දැන් මේ වාක්‍ය දිහා බැලුවහම හොඳට තේරෙනවා.
අපි කියලා කියන්නේ සබ්ජෙක්ට් එක කියලා ඔබ දන්නවා. එහෙමනම් ඇය කියන්නේ මොකක්ද? ඒකත් සබ්ජෙක්ට්. එහෙනම් ඒගොල්ලෝ කියන්නේ මොකක්ද? ඒකත් සබ්ජෙක්ට්. ඒතර ඉගෙන ගන්නවා කියන්නේ කරන දේ. යනවා කියන්නේ කරන දේ. සෙල්ලම් කරනවා කියන්නේ කරන දේ. එහෙනම් ඒ මොකක්ද? ඒ verb. ඒ verb. එහෙනම් ඉන්ද්‍රිය කියන එක, කාර්යාලයට කියන එක, ක්‍රිකට් කියන එක මොකක්ද? ඒ ඔබ්ජෙක්ට්. මම මූලික දැනුම ඔබට දෙන්නේ. මේ ටික තිබ්බහම අපිට කෙලින්ම ග්‍රැමර් වලට යන්න පුළුවන්. හරියට අපිට ඉදිකිරීමක් කරන්න අවශ්‍ය නම් ඊට කලින් වල් කපලා කැලේ කොටලා භූමිය හදා ගන්න ඕනේ. ඒක මේ කරන්නේ. ඊට පස්සේ එන සතියේ සිට අපි ගල් ටික, සිමෙන්ති ගල් ටික, සිමෙන්ති ටික, වැලි ටික එකතු කරලා අපි ඉදිකිරීම පටන් ගන්න තමයි අපිට තියෙන්නේ. දැන් හොඳට බලන්න මේ වාක්‍ය තුන විතරක් නෙමෙයි. ලෝකේ තියෙන ඕනම වාක්‍යයක්, ඔබේ බුද්ධිය, ඔබේ මනසේ තියෙන ඕනම වාක්‍යයක් මේකට දාලා බලන්න. දැන් මම ඔබට පෙන්නේවි ඒ වාක්‍යයේ මුලට තියෙන්නේ සබ්ජෙක්ට් එක. ඒ වාක්‍යයේ මැදට තියෙන්නේ ඔබ්ජෙක්ට් එක. ඒ වාක්‍යයේ අගට තියෙන්නේ verb එක කියලා ඔබට පේනවා. මගේ වාක්‍ය තුන නෙමෙයි. මනසට තියෙන වාක්‍ය 5000ක් හරි දාන්නකෝ. ඔය රටාව පෙනෙයි ඔබට. මුලට ඉන්නේ සබ්ජෙක්ට් එක කියන කෙනා, මැදට ඉන්නේ ඔබ්ජෙක්ට් එක කියන කෙනා, අගට ඉන්නේ verb එක කියන කෙනා. එහෙම තමයි සිංහල භාෂාව වෙන්නේ. එහෙම තමයි සිංහල භාෂාව වෙන්නේ. නමුත් ඉංග්‍රීසි භාෂාවේදී ඔය රටාව වෙනස් වෙනවා. ඔය රටාව වෙනස් වෙනවා. වෙනස තමයි ඉංග්‍රීසි භාෂාවේදී අනිවාර්යෙන්ම මේ තියෙන verb එක වාක්‍යයේ මැදට එනවා. ඒ වගේම මේ මැද තියෙන ඔබ්ජෙක්ට් එක වාක්‍යයේ අගට යන්න ඕන. ඔය දෙක මාරු වෙන්න ඕන. ඉංග්‍රීසි භාෂාවේදී අග තියෙන verb එක වාක්‍යයේ මැදට එන්නත් ඕන. මැද තියෙන ඔබ්ජෙක්ට් එක වාක්‍ය අගට යන්නත් ඕන. එහෙනම් ඉතින් මේ වාක්‍ය චුට්ටක් වෙනස් කරන්නකො. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා නෙමෙයි දැන් එන්නේ කොහොමද? අපි ඉගෙන ගන්නවා ඉංග්‍රීසි. එහෙනම් ඇය කාර්යාලයට යනවා කියන එක දැන් තියෙන්නේ කොහොමද? ඇය යනවා කාර්යාලයට කියලා. ඒගොල්ලෝ ක්‍රිකට් සෙල්ලම් කරනවා කියන එක දැන් එන්න ඕන කොහොමද? ඒගොල්ලෝ සෙල්ලම් කරනවා ක්‍රිකට් කියලා. කුමාරි පන්තියට යනවා කොහොමද එන්නේ? කුමාරි යනවා පන්තියට. ඒගොල්ලෝ වොලිබෝල් සෙල්ලම් කරනවා කොහොමද එන්නේ? ඒගොල්ලෝ සෙල්ලම් කරනවා වොලිබෝල්. අම්මා බත් උයනවා දැන් කොහොමද එන්නේ? අම්මා උයනවා බත්. නිමාලි පොතක් කියවනවා දැන් කොහොමද එන්නේ? නිමාලි කියවනවා පොතක්. ඔන්න රටාව. මෙතෙන්දි තේරුම් ගන්න අපි සාමාන්‍යයෙන් අදහසක් ප්‍රකාශ කරද්දී සිංහල භාෂාවේදී සබ්ජෙක්ට් එක මුලට තියෙනවා, ඔබ්ජෙක්ට් එක මැදට තියෙනවා, verb එක අගට තියෙනවා. නමුත් අපි ඉංග්‍රීසි භාෂාවේදී නම් කරන්නේ සබ්ජෙක්ට් එක මුල ඒක හරි. අර මැද ඉන්න ඔබ්ජෙක්ට් එක වාක්‍යයේ අගට අග ඉඳපු verb එක වාක්‍යයේ මැදට ගන්නවා. ඒ කියන්නේ ඔබ ලියනකොට ඔබ ලියන්න ඕන verb එක අගට දාලා නෑ ඔබ්ජෙක්ට් එක අගට දාලා verb එක මැද්දට දාලා ඉන්න. නමුත් ඔබ කතා කරද්දී ඔබ කතා කරන්නේ එහෙම නෙමෙයි. මම වැඩට යනවා. මම වැඩට යනවා. ඔබ ඔක ලියන්න පුළුවන්. බෑ කොහොමද ලියන්නේ? මම යනවා වැඩට. පැහැදිලිද? දැන් ඔය ලියනකොට සිංහල භාෂාවෙන් ලිව්වම ලකුණු දෙන්නේ නැත්තේ ඕකනේ. අපි සිංහල එක අර සිංහල ඉංග්‍රීසි විදිහට ලියන්නේ. ඒකේ ලකුණු දෙන්නේ නැත්තේ. අරක වෙනස් වෙන්නේ. මම වැඩට යනවා නෙමෙයි මම යනවා වැඩට. මම මහරගමට යනවා නෑ මම යනවා මහරගමට. මොකද්ද රටාව? මුලට එන්නේ සබ්ජෙක්ට්, මැදට එන්නේ verb, අගට එන්නේ ඔබ්ජෙක්ට්. දැන් අපි සාමාන්‍යයෙන් සිංහලෙන් කතා කරද්දී මැදට එන්නේ ඔබ්ජෙක්ට් එක, අගට යනවා verb එක. දැන් මොකද කරන්නේ? අග ඉන්න verb එක මැදට ගත්තා, මැද ඉන්න verb එක අග ඉන්න මැද ඉන්න ඔබ්ජෙක්ට් එක අගට දැම්මා. එහෙනම් subject verb object. දැන් ඔබ වාක්‍යයක් දෙන්නේ මේ රටාව. subject එකයි මුලට එන්නේ,
verb එකයි ඊගාවට එන්නේ object එකයි අවසානයේ ඔන්න ඔය රටාව මතක තියාගන්න. ඔබ ලියන සෑම වාක්‍යයක්ම ඔබ රචනාව වෙන්න පුළුවන් ඩයලොග් එක වෙන්න පුළුවන් ලියුම වෙන්න පුළුවන් ඒ සෑම වාක්‍යයක්ම ලියන්නේ subject එක මුලට verb එක මැදට object එක ගන්නත් එන්නේ. හරි. මම මේ දක්වා ඔබට මොනවද තියෙන ගැටලු මේ උගන්වන දේ සම්බන්ධයෙන්. හරි පන්තිය සම්බන්ධයෙන්. හරි ඔබට දැන් තියෙන ගැටලු දාන්න මට ඉක්මනටම මැසේජ් එකක් මේ දක්වා. හොඳයි බර්ත්ඩේ එක නිසා ඔබගේ තියෙන ගැටලු ප්‍රශ්න निराකරණය කරගෙන අපි යන්න ඕන. ඉක්මනින් ඔබට තියෙන ප්‍රශ්න දාන්න. තියෙන ප්‍රශ්න ගැටලු ඔක්කොම ඒවා අහන්න තියෙන සියල්ලම ඒවා මම විතර මේක බොහොම කන්වීනියන්ස් ටයිම් එකක් 10 කාලා ඔක්කොම කළා ගෙදර වැඩ ටික දරුවන්ගේ වැඩ ටික ඔෆිස් වල වැඩ ටික ඔක්කොම කරලා 10 පොඩ්ඩක් රිලැක්ස් එකේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් ටයිම් එකක් 11 10 දක්වා පන්ති යනවානේ අද නෙමෙයි අද මම නවත්තනවා අපේ සාමාන්‍ය ටයිම් එක ගැටලුවක් නැත නේද මේ සෙනරත් මගෙන් අහලා තියෙන කලම්බෝ යුනිවර්සිටි ඉංග්‍රීසි උගන්වන්නද කියලා මේ මම හිතන්නේ මේ මම මැසේජ් එකක් පැහැදිලිව මම උගන්වනවද කියලා තමයි මම හිතන්නේ බහන්නේ කොළඹද මේ මම ජපරි උගන්වන්නේ 2017 සහ 18 මම කැලණියේ විසිටින් කළා ජපරි ඉන්න ගමන් දැන් නම් ජපරි පමණයි උගන්වන්නේ ඔව් අන්න ඒක මේ හොඳ ප්‍රශ්නයක් ගොඩක් අය අහනවා මගෙන් 2010 14 15 වගේ ඔය 16 17 වගේ රිපීට් ආයි දැන් මේක නම් 2014 කනේ රිපීට් ආර 18ත් එක එක්සෑම් තියනවද කියලා. තාම එහෙම සඳහනක් නම් කියලා නැහැ. එහෙම තාම මෙන්ෂන් කරලා නැහැ. එහෙම සාමාන්‍යයෙන් කරන අවුරුදු තියෙනවා. නමුත් තාම නම් එහෙම දැනුවත් කරලා නැහැ. කියන්නේ එක්සෑම්ස් දැනුවත් එකක් නැති වෙයි. මේ නිලුකා දමයන්ති 6 ඩිප්ලෝමා එකක් ළඟදී පටන් ගන්න අපි ජනවාරි මාසේ ලබන අවුරුද්දේ මුල තමයි පටන් ගන්න. මම නම්බර් එකක් දෙන්නම් මේ නම්බර් එකෙන් විස්තර ගන්න පුළුවන්. ගෲප් වල හිටියත් ගෲප් වලට අපි දැනුම් දීම් කරනවා. ඉදිරියේ ක්ලාස් එක හැමදාම සෙනසුරාදා රාත්‍රී 10යි. වාක්‍යයේදී අකුරු වරදිනවා. ඒ ඔක්කොම මම ක්ලාස් එකේ හදලා දෙන්නම්. ඒ හැම දෙයක්ම හදලා දෙන්නම්. දැන් මූලික ප්‍රශ්න. දැන් සාමාන්‍යයෙන් මට දැන් මේ ක්ලාසස් වල බාහිර උපාධ්‍යායගෙන් එන මූලික ප්‍රශ්න තමයි එකක් තමයි කියවන්න බෑ. අනික කියවල තේරුම් ගන්න බෑ. අනික වචන දන්නේ නැහැ. අනික වාක්‍යයේදී අකුරු පැටලෙනවා. අනික වාක්‍ය හරිද වැරදිද කියලා හිතා ගන්න බැරි. ඔය වගේ ප්‍රශ්න තමයි. ඔය ඔක්කොම මම හදලා දෙන්නම්. දවස් 4. පැය 6. දවස් 4න් පැයකමාර බැගින් පැය 6කින් ඔය ඔක්කොම මම හදලා දෙන්නම්. පුළුවන්. ඔය එච්චර දේවල් නෙමෙයි අපි අමාරු කියලා හිතන්නේ. නිමේෂිකා මම රෙකෝඩින් එකක් ගෲප් එකට එවන්න මම දැන් මේ ගෲප් ලින්ක් එක දැම්මා වාගේ මැසේජ් එකට පහලින් දාලා තියෙනවා අපේ ගෲප් ලින්ක් එක ඒකට ඇඩ් වෙන්න අපි රෙකෝඩින් එක ගෲප් එකට දෙන්න. verb දෙක තියෙන එක කියලා දුන්නොත් දැන් කියලා දුන්නොත් අවුලේ ආවි තේරුම් ගන්න බැරි වේවි. මම verb දෙකක තියෙන එක එන සතියේ දිහාට අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්. 18 ජපුර දාලා තියෙන 2018 ටයිම් ටේබල් දාලා 11 වෙනිදා පටන් ගන්න විභාගේ බලන්නකොට වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. වෙබ්සයිට් එකේ තාම දාලා නැහැලු පත්‍රේ දාලා. කොහොම හරි 11 පටන් ගන්න විභාගය. හෙට වගේ වෙද්දි වෙබ් එකට අප්ලෝඩ් වෙයි. ඔව් කොළඹ එකට දාලා ඉංග්‍රීසි උගන්වනවා. මම හිතන්නේ අර මේ මට මේ කතා කරපු කෙනා වෙන්නේ නැති ඉන්ටර්නල් ස්ටුඩන්ට් කෙනෙක් වෙන්නේ නැති කොළඹ.
එකම සිලබස් එක කියන්නේ ගැටලුවක් නෑ. මේ නදීෂා පීරිස් පරක් වෙලා සම්බන්ධ වෙලා තියෙනවා. ගෲප් එකට ඇඩ් වෙන්න. ස්පෝකන් එක හෙට 8:30 වගේ මම හිතන්නේ දාලා ඇත්තේ. පීස් ගෙවන විදිය ඔක්කොම ගෲප් එකට දෙන්නම්. ජපුරේ අවුරුදු 3ටම ඉංග්‍රීසි තියෙන එක ඇත්තට මේ අවුරුදු 3 ඉංග්‍රීසි එක නම් අපි පටන් ගත්තේ නැහැ. ඒක ආවරණය කරලා දෙන්නම්. නමුත් අවුරුදු 3ම නම් ක්ලාසස් එක කොහොමදවත් යන්නේ නැහැ. මොකක් හරි ක්‍රමයකින් අපි ඒක කෝස් එකක් විදියට හරි අවුරුදු 3ේම උගන්වන සිලබස් එක මාස 5කින් විතර කරලා ආවරණය කිරීමක් කරලා දෙන්නම්. තාම ඒක ගැන ඩිසයිඩ් කරලා නැහැ. දැනට මේ ක්ලාසස් එකකින් ඔබ සිලබස් එක කරගන්න. මොකද මේක තමයි ඔබට පළවෙනි අවුරුද්දේ මුහුණ දෙන්න වෙන්නේ. ඒතර දෙවෙනි අවුරුද්ද සහ තුන්වෙනි අවුරුද්ද දැන් 2020 වෙනි ජපුරත්වක හඳුන්වා දෙන්නේ. ඒතර ජපුර තාම මොකද සිලබස් එකවත් හරියට ඉෂුව කරලා නැහැ තාම. ඒ එන සිලබස් එකත් බලලා අපි ඔබගේ දෙවෙනි අවුරුද්ද සහ තුන්වෙනි අවුරුද්දට විසඳුමක් දෙන්නම්. දැනට පළවෙනි අවුරුද්දට ඔබට තියෙන්නේ මේක තමයි මේ අපි කරන එකම තමයි. ඒතර මේක ඔබ හදාරගොත් සම්පූර්ණ වෙනවා පළවෙනි අවුරුද්දේ අභියෝගය. ක්ලාස් ෆීස් ගෙවන විදිය සෙන්න නේද? අපි ගෲප් එකට දෙන්නම් ගෲප් එකට ඇඩ් වෙන්න. ජපුරේ 2020 සඳු අනිවාර්යෙන්ම කොට දාලා දෙනවා. ඔයාලා 2020 ගොඩක් දෙනෙක් මගේ අද 6:30 පන්තියේ ඉන්නවා. නිකමට ඔයාලා යාළුවොත් එක්ක chat එකක් දාලා බලන්න. 2020 ගොඩාක් අය ඉන්නවා අද 6:30 හවස පන්තියේ. ඒක පරණ එකක්. මාස දෙකක් වෙනකට. හරි. වෙලාව මම හිතන්නේ 11යි 16 නේද? 11යි කියන එක තමයි පන්තිය යන්නේ. මේක තමයි මූලික දැනුම. ඔබට මේ දැනුම ඇති. හරිද? මේ messages host එකට දාන්න cooperative host එකට එවන්න එපා. host එකට direct එවන්න. මට ඒ host එකට එන එකට තමයි මම උත්තර දුන්නේ. හරි. දැන් උතන මේ ටික තමයි අපිට අවශ්‍ය මූලික දැනුම ව්‍යාකරණ ටික ඉගෙන ගැනීමට පෙතන අපිට අවශ්‍ය කරන මූලික දැනුම තමයි මම මේ මොහොත තුළ මේ වෙලෙදි කතා කරේ. අපිට ව්‍යාකරණ පාඩම් ටික හදාරද්දී අපිට අවශ්‍ය කරන මූලික දැනුම. ඒකෝට මේ දැනුම ප්‍රමාණවත් අපිට ටෙන්සස් වලට එන්න. ඒතකොට ටෙන්සස් වලදී අනිවාර්යයෙන්ම ඔය සිලබස් එකට අදාළ ප්‍රෙසන්ට් වෙන්න පුළුවන්, පාස් වෙන්න පුළුවන්, ටියුෂන් වෙන්න පුළුවන්. මේ සියලු කොටස් ටික මම සම්පූර්ණ කරනවා. සියල්ල කරනවා. ආයෙ සිලබස් එකේ අමාරු ටික අයින් කරා, ලේසි ටික කළා එහෙම දෙයක් නැහැ. සම්පූර්ණ සිලබස් එක කරනවා. මම උගන්වන සිලබස් එක දැන් ඔබට ගෲප් එකට දෙනවා. අද මේ ක්ලාස් එක ඉවර වෙලා මම ගෲප් දැනුත් එවල තියෙන්නේ. නමුත් අලුත් අය ඉන්නවනේ. ඒ නිසා මේ ක්ලාස් එක ඉවර වෙච්ච ගමන් සිලබස් එක මම දෙන්නම්. එතකොට ඔබ ඒ විශ්වවිද්‍යාල අනුව බලන්න අපේ විශ්වවිද්‍යාලයේ සිලබස් එක මේකේ අඩංගුද නැද්ද? අනිවාර්යෙන් ඒක ඇතුළත්. එතකොට ඔබට ඩවුට් එකක් තිබ්බොත් මගේ අපේ යුනිවර්සිටි එකේ මෙහෙම පාඩමක් තියෙනවා අරකේ ඒක තියෙනවද දන්නේ නැහැ හොයාගන්න බෑ ඩවුට් එකක් තිබ්බොත් මම දෙන්න නම්බර එක කතා කරගන්න. එතකොට මම පැහැදිලි කරන්නම් ඒ මොකක්ද යුනිට් එක ඒක මේකේ කම්බයින් වෙන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරන්නම්. පේපර්ස් වෙන වෙනම හැම යුනිවර්සිටි එකකටම කරනවා. එහෙමනම් මේ පාඩමකට අත තිබ්බොත් යම් ලෙවල් එකකට එන්න බැරි වෙයි ටයිම් එක කවර් වෙයි. මම එන සතියේ ඉඳන් පාඩම ගත තියන්න. එන සතියේ පැයකමාරේ මම ඔබට මේක කරන්න පුළුවන් ද මාත් එක්ක බැරිද කියන එක තහවුරු කරලා දෙන්න. ඔබට හම්බෙන ඕන තරම් JQ පන්ති වලට යන්න සුදුසුම පන්තිය බුද්ධිමත් තේරුම් අරගෙන ඒ පන්තියට සම්බන්ධ වෙන්න. එහෙනම් මම මෙතනින් අද අවසන් කරන්න. අපේ කන්වීනියන්ස් ටයිම් එක අපේ 10 ඒ පන්තියට එන්න. මෙන්න මේ නම්බර්ස් අපේ ආයතන දුරකථන අංකේ ආයතන විස්තර ඕන වෙලාවක මේ නම්බර එක වැඩ ඔබට පුළුවන් මේ නම්බර එකේ ආයතනයෙන් සම්බන්ධ කරගන්න මොනවද අවශ්‍ය නම් 0.77 511යි 1935 මේකට WhatsApp message එකක් දැම්මත් ඔබට සියලු විස්තර නම් කෝල් කරන්න අවශ්‍යත් නැහැ. ඔබට මට කතා කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් පමණක් ගන්න මෙන්න මේ අංකය 65 32යි 710. මේකෙන් ඔබට මාව සම්බන්ධ කරගන්න පුළුවන් අවශ්‍යම දෙයක් තියෙනවා නම් මේ නම්බරේ ආයතනයේ සම්බන්ධ කරගන්න පුළුවන්. ගෲප් වලට ඇඩ් වෙන්න බැරි වෙච්ච කෙනෙක් දැන් අපි ලින්ක් එක දැම්මම ඒ ලින්ක් එකෙන් ඇඩ් වෙන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා මේ නම්බරයට මැසේජ්
දාලා ඔබට group එකට add වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් good night හැමෝටම. ලබන සතියේ රාත්‍රී 10ට සුබුරුදු පරිදි අපේ JQ පන්තිය පවත්වනවා. ඒතර link එක දෙන්නේ ඔය WhatsApp කණ්ඩායමට. ඔය කණ්ඩායමට add වෙන්න. අනිවාර්යෙන්ම ඔකට add වෙන්න එන්න බලාපොරොත්තු නැහැ. link එක එවන්නේ අපි ලබන සතියේ group එකට පමණයි. එහෙනම් තවදුරටත් මොනවා හරි අහන්න තියෙනවා නම් message එකක් දාන්න. අපි හම්බෙමු ලබන සතියේ අනවශ්‍ය කතා බහ අනවශ්‍ය පැහැදිලි කිරීම කිසිවක් නැත. සම්පූර්ණයෙන්ම පාඩම පටන් ගත්තා. පාඩම් පවත්වාගෙන ගියා. එතකොට ලබන සතියේ සිට ස්ථාවරව අපේ දේශනේ යනවා. ඒතර ලබන සතියේ මම 2019ට ලබන සතියේ හෝ ලබන සතියේ පෙර සොලියුෂන් එකක් දෙන්නම් ඒ ඇයට සෙමිනාර්ස් පිළිබඳව දැනුම් දීමක් කරන්න. ලබන සතියේ හෝ ඊට ලබන සතියේ පෙර මම කරයි කොහොමද අද හෙට මේ දැනුම් දීම කරන්න. ඔබට පුළුවන් 2018 මේ එක්සෑම්ස් වැටිච්ච අයට ඒ සෙමිනාර්ස් වලට සම්බන්ධ වෙන්න. එතකොට මේක නැතුව හෝ මම ඒ දැනුවත් කිරීම කරන්න දැනට group එකේ. හරි. හොඳයි. good night මම හම්බෙමු ලබන සතියේ මොනවා හරි තව ප්‍රශ්න තියෙනවා නම් message කරන්න.